සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය පරිස්සම සහ අර පරිස්සම ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනා දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහත්මයා. ආයිබෝවන් ගෞරවණීයව පිළිගන්නවා. එතුමා අපේ රටේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් මහාචාර්ය දයාරුණ අතුකොරළ මහත්මයා. ආයිබෝවන් ගෞරවණීයව දොරමඩලාවට පිළිගන්නවා. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන අපේ රටේ කීර්තිමත් විද්වතෙක්. ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනා දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙනවා. පළමු වතාවට තමයි මේ වැඩසටහනට සහභාගී වෙන්නේ රවීන්ද්‍ර ජයනන්ද මහත්මයා. එතුමා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ආයිබෝවන් ගෞරවණීයව පිළිගන්නවා. අපි පරිස්සම සහ අර පරිස්සම ගැනයි කතා කරන්නේ. මේ දවස්වල පරිස්සමින් රැකගත යුතු සමහර දේවල් අපෙන් අහිමි වෙනවද අපට නැති වෙනවද කියලා විටක හිතෙනවා. එයින් වටිනාම දේ තමයි ජීවිත. කොරෝනා මරණ වාර්තා වෙනවා. ඊට අමතරව දවසකට විවිධ හේතු මත ජීවිත ගණනාවක් අපට අහිමි වෙනවා. පරිස්සමින් රැකගත යුතු ජීවිත ගණනාවක් අපට අහිමි වෙනවා. ඒක කනගාටුදායක කාරණාවක්. විශේෂයෙන්ම අපේ හද බැඳගත් අපි ආදරය කරන චරිත අපට අහිමි වුණාම අපට ලොකු කනගාටුවක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපට ඉතා කනගාටුදායක පුවතක් අද දැනගන්න ලැබුණා. අපේ ලබැඳි කලාකරුවෙක් ජාතියෙන් සමුගත්ත ප්‍රවීණ වාද්‍යවේදී ගායනවේදී WD ආරියසිංහ මහත්මයා. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද දොරමඩලාව ආරම්භ කරන්නට අප කල්පනා කළා. ඉතා ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කරපු සංගීතවේදියෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. සංගීත ආචාර්යනී කතිකාචාර්යනී දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා. අපි එතුමාගේ ගී කණ්ඩ කීපයක් නරඹලා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් දොරමඩලාව ආරම්භ කරමු. තරු නිල් නුවන් යායේ සඳ ගලා ඉහිරෙන්නේ මේ විශ්වයේ නුඹ තනි වෙලා නෑ නංගියේ තරු නිල් නුවන් යායේ හිතනා දුනන කිරිල්ලි හිතුවක්කාර හිටති පහක් නොදි නෙතු බැල්මෙන් ඇඟුම් සලන්නේ එක තෙපුලක් දීපලයන් යන ඉගිල්ලි එක තෙපුලක් දීපලයන් යන ඉගිල්ලි. පරිස්සම සහ අර පරිස්සම වෙන කවරදාටත් වඩා වැදගත් වචන දෙකක්. පරිස්සම සහ අර පරිස්සම අපේ මාතෘකාව. විශේෂඥ වෛද්‍යතුමාටම ආරාධනා කරන පූර්විකාවක් සපයන්න. පරිස්සම සහ අර පරිස්සම කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි බලපුවාම අපේ අතීතේ අපි පරිස්සම සහ අර පරිස්සම කියන එක අපේ ජාතික අංග හැටියට තිබ්බ දේවල්. ඒක ප්‍රතිඵලත් අත්වෙච්ච පිරිසක් අපි. අපි මේකට අද කතා කරන වචනේ මේ සભ્યත්වයේ නැත්නම් සිවිලයිසේෂන් කියන එකේදී ගත්තාම බටහිර ජාතීන් ලංකාවට ආපු වෙලාව විශේෂයෙන් බ්‍රවුන්රි ගාඬුකාරවරයා එතුමා ලියලා අරිනවා යටත් විජිත බාර ලේකම්වරයාට මේ මම මේ රටේ ඇවිදිනකොට මං පුදුම අභිමානයක් දුටුවා. මේ මිනිස්සු කුල කාන්තාව මේ රටේ ඉන්න මිනිස්සු
ඉතා ඉහළ අභිමානයකින්. මම මෙහෙම දුටුවේ නෑ වෙන රටවල් වල. මේ අභිමානයට හේතුව තමයි අපේ තිබ්බ සભ્યත්වය. ඒ වගේම ඒ සભ્યත්වය විනාශ කරන්න වැඩපිළිවෙළවල් කරලා එතුමම ලියලා අරිනවා. මේ තෙන්නකෝ විමලානන්ද මහත්මයාගේ පොත්වල තියෙනවා මේක. එතුමට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ මේවා ගැන සඳහන් කරාට. අපේ අර කන්ටේනර් කියන වර්ගයට පුරවපු අපේ මේ සભ્યත්වයේ රැකපු දත්ත භාණ්ඩ ගොඩාරියක් මේ රටෙන් දැහැගෙන ගියා. අපි ඇත්තටම මේ දවස්වල උත්සාහ කරනවා ඒ ටික මේ රටට ගෙන්න ගන්න උත්සාහ කරන අයට දායකත්වයක් දෙන්න. ඒක නිසා මේ සભ્યත්වයේ තුල තිබ්බ ප්‍රධාන වචන දෙකක් තමයි පරිස්සම සහ අරපිරිමැස්ම. ඒ කියන්නේ අපිට බෝන රෝග තිබිලත් නැහැ. බෝන ඕන රෝග තිබිලත් නැහැ. අපි ලෙඩවලට බයත් නැහැ. මේක තමයි අපේ තිබ්බ ආකල්පය. පරිස්සම් වීම අපේ අංගයක් හැටියට එකතු වෙලා තිබ්බේ. එතකොට අපි විශේෂයෙන්ම ඒ පරිස්සම කියන එකේදී අපි සලකපු දේ තමයි අද බටහිර ලෝකේ දන්නේ මේ ලෞකික පරිස්සමනේ. එන්නත් කරගන්නවා. අපේ හයිජිනික් ප්‍රැක්ටිසස් එහෙමත් නැත්නම් සනීප ආරක්ෂණ ක්‍රම පිළිපදිනවා. අපිත් මේ ටික තමයි බටහිර වෛද්‍යවරු හැටියට මේ දවස්වල කියන්නේ. හැබැයි අපේ පරණ ජනතාව මේ සඳහා ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරගත්තා. ඒ ප්‍රතිශක්තිකරණය බටහිර ලෝකේ නැති ප්‍රතිශක්තිකරණයක් දක්වා වර්ධනය කරගත්තා. අපේ ආධ්‍යාත්මික ප්‍රතිශක්තිකරණයක් තිබ්බා. අපි ලෞකික ලෝකෝත්තර දෙකක් දැක්කා. ලෞකිකව මේ අපේ තියෙන පංචේන්ද්‍රියට හසු වෙන සහ මනසට හසු වෙන විදියක් නෙමේ. මනසට විතරක් නෙමේ අධ්‍යාත්මයට හමු වෙන ලෝකෝත්තර ධර්මයක් කරා ගිහිල්ලා අපි අර විදර්ශනය කරලා කියන්නේ විශේෂ විදිහට දකින්න පුළුවන් ඇත්ත සැටියෙන් දකින්න පුළුවන් මනසක් තිබ්බ පිරිසක් එදා හිටියා. ඒක නිසා අපේ සංකල්ප සරලයි. වැවයි දාගබයි ගමයි පන්සලයි. දැන් මේ වචන හතරෙන් ඔක්කොම කියන්නේ කොහොමද? වැව කියන්නේ අපේ ආර්ථිකය. දාගබ කියන්නේ අපේ අධ්‍යාත්මය. ගම කියන්නේ අපේ ගම. පන්සල කියන්නේ අපේ කලමනාකරණය වෙච්ච තැන. එතකොට ඒකයි දාගබයි පන්සලයි දෙකම තියෙන්නේ පන්සලේ. වචන හතරකට මුළු ජීවන ක්‍රමයේම එකට බඳිනකොට වචන හතරට ඇයි දෙසරයක්ම පන්සලේ තියෙන දේවල් දැම්මේ කියන එක අපි මෙතනදී විග්‍රහ කරලා බලන්නට අවශ්‍යයි. ඒ සරල සංකල්පය තුළ අපිට ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය ලැබුවා වගේම අපිට ස්වයංපෝෂිත භාවයක් ලැබුණා. ස්වයංපෝෂිත භාවයේ සීමා වුණේ නැහැ භෞතික සම්පත් වලට. විනේනුත් අපි ස්වයංපෝෂිත වුණා. ඒක නිසා අපේ ආරක්ෂාව නිතැතිම්ම අපිට ලැබුණා. ඊළඟ වචනේ තමයි මේ ඔබ ගේන අර පරිස්සම. ලෝකේ ඉන්නවද කොයි රටේ හරි කරපු ප්‍රකාශයක් කරපු කෙනෙක් මේ පොළවට වැටෙන දියමිදක් මූදට යන්න දෙන්නේ නැහැ කියලා එකෙන් ප්‍රයෝජනයක් නොගෙන. මේ ලෝභය නෙමෙයි. අපි මේකෙදී පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕනේ ලෝභකමයි අරපිරිමැස්මයි කියන්නේ සම්පූර්ණ වෙනස් වචන දෙකක්. මම විග්‍රහ කරලා කියන්නම් ඉස්සරහට. ලෝභය කියන්නේ අපේ ඉන්ද්‍රියන් පිනවන්න තියෙන తত্ত্বය. අරපිරිමැස්ම කියන්නේ ඒක නෙමෙයි. ඒතකොට එක දියබිඳක්වත් මෙන්න අපේ තිබ්බ සංකල්පේ වතුරට මේ මූදට යන්න දෙන්නේ නැහැ. ඒතර බොහෝම අය කියනවා ඒ කාලේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ පිටරටටත් අපේ සහල් පිටරට ඇරියා. ඒක කවුරුත් දන්න කාරණයක්. විදේශ මූලාශ්‍ර, දේශීය මූලාශ්‍ර දෙකෙන්ම පිළිගන්න කාරණයක්. ඒතකොට කියනවා ඒ කාලේ ජනගහනය පොඩ්ඩයි ඉන්න ඇත්තේ කියලා. ඒ කාලේ ජනගහනය මිලියන 72යි අද මිලියන 22යි. අපේ 22කට කණ්ඩ පිටරටින් අපි ආහාර ගෙන්නනවා බිලියන 550ක. මම නම් කියන්නේ 550ම නතර කරන්න කියලා. කෑවේ නැහැ කියලා අපි අහේනියකට යන්නෙම නැහැ මේ රට. අනේ එතන තමයි අපේ අරපිරිමැස්ම තිබ්බේ. අපි අරපිරිමැහැලා අපි තනියෙන් කන්නේ නැතුව බෙදා හදාගෙන එකවන්ව කාලා මේ අද කියන්නා වූ මේ සමාජවාදයේ පරිසරයත් එක්ක ස්වභාව ධර්මයත් එක්කම සමාජවාදයේ පිරිමහමින් කුරුළු පාළුව තිබ්බා. කුරුල්ලටත් කණ්ඩ දීලා එක සතෙක් මරන්න නැතුව අපි ආහාර නිෂ්පාදනය කරගත්තේ. ප්‍රාණඝාතයෙන් තොරව අපි සිල්වත් මිනිස්සු කොට්ටාසය. විනය ඉහළටම තිබ්බා. මෙන්න අරපිරිමැස්ම කියන එක අපිට දීර්ඝව කතා කරන්න පුළුවන්. අරපිරිමැස්ම පිළිබඳ තිබ්බ ආකල්පේ. මේ කවුද මේක කියන්නේ? රජතුමා. දැන් ඒ අරපිරිමැස්මේ ප්‍රයෝජන බලන්නකෝ. අද බෝන රෝගයකට මේ බය වෙලා ඉන්නවා කොරෝනා. හැබැයි කොරෝනා වෛරසයෙන් මැරෙන්නේ බෝනෝන රෝග තියෙන අයට. ඒක මම නෙමෙයි කියන්නේ. ඒක මම මුලදිම කිව්වා මෙහෙම වෙන්න ඕනේ කියලා. හැබැයි ඒක සාක්ෂි සහිතව ඔප්පුනේ මම මාර්තු මාසෙ කිව්වේ. වැඩසටහන ඔබේ මේ ආයතනයේ වැඩසටහන් වලට ඇවිල්ලාම කිව්වා කොරෝනා මර්ධනයත් එක්ක බෝනෝන රෝග එකට ගන්න ඕනේ කියලා. හැබැයි මැයි මාසේ 30 වෙනිදා
ලැන්සට් කියන්නේ ලෝකේ වඩාත්ම පිළිගන්නා ජර්නලය පළ කරනවා. මුලින්ම මේ කොරෝනා වෛරසයෙන් මැරිච්ච 5,00,000 අධ්‍යයනය කරලා මැරිච්ච අයගෙන් 96.2%ක්ම මැරිලා තියෙන්නේ බෝනවන රෝග තියෙන අය. එතකොට අපි මේකට කිව්වේ රෝග සහ ව්‍යාධි කියලා. අපේ මේ රටේ තියෙන බෞද්ධ දර්ශනය තුළ තියෙන ව්‍යාධි කියන්නේ පැතිරෙන රෝග, බෝවන රෝග, මේ විස බීජ ටික. රෝග කියලා කියන්නේ අපේ මේ ව්‍යාධියකින් නොවි පැතිරෙන රෝග. හැබැයි අද වසංගත රෝග වගේ පැතිරෙනවා බෝනවන රෝග. එතකොට මේ දෙකෙන්ම ආරක්ෂා වීමේ හැකියාව අපිට තිබ්බා. අපි මේ අර පිරිමැස්මෙන් අපි නිෂ්පාදනය කරලා අපි බෙදා හදාගෙන එක්කෙනෙක්වත් බඩගින්න හිටියෙත් නැහැ. ඒ වගේම තමයි එක රජ කෙනෙක්වත් ලෙඩ වෙලා හිටියෙත් නැහැ වැඩියෙන් කාලා. මේ සංකල්ප ටික එකතු ගොනු කරලා කතා කරන්න පුළුවන් බොහොම අපූර්වට. පරිස්සමයි අර පිරිමැස්මයි එකට බද්ධ කරලා සભ્યත්වයෙන් බැඳිච්ච එදායේ සමාජය අපි නැවත දකින්න අවශ්‍යයි. අපි විද්‍යාවෙන් දියුණුව පතනවානේ. මොකද්ද මේකට කියන්නේ? turn back to win future කියලා දැන් කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ අනාගතේ ජය ගැනීම සඳහා පසුපසට යන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ තිබ්බ සભ્યත්වයට නැවත පිවිසෙන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා 2002 ආයේ වැඩිම වේදම් කරපු වාර්තාවෙන් කියනවා බෝනවන රෝග වලින් ජය ගන්න ඕන නම් මම එකට එකතු කරනවා බෝනවන රෝග සහ බෝවන රෝග දෙකෙන්ම ජය ගන්න ඕන නම් මොකද මේ தත්ත්වය හොඳට මේකට එලි දක්වනවා. තමන්ගේ දේශීය පාරම්පරික ජීවන රටාවට විශේෂයෙන් ආහාර රටාවට නැවත පිවිසෙන්න කියලා මම මේ කියන දේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා. ඒක තමයි අනුමාන ඥාණයෙන් අද දකින්නේ එදා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් මේ රට තුල සපත කරලා ප්‍රත්‍යක්ෂ කරලා තිබ්බ දේ. ඒක නිසා මට මෙතනදී පූර්විකාවට කියන්න තියෙන්නේ ඔබ තෝරාගත්ත මාතෘකාව ඉතාමත්ම අපූර්වයි. මිනිස්සුන්ට කියන්න පරිස්සමයි අර පිරිමැස්මයි එකට බද්ධව යන්නේ. ඒ පිළිබඳ ලෝකෙට ආදර්ශය දෙන්න හොඳම දේශය මේ පිම්බීම බව මං හිතන්නේ අපිට දීර්ඝව විස්තරානුකූලව විස්තර කරන්නට පුළුවන්. මේ ටික කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒකත් මතක් කරන්න ඕනේ. ඔබතුමා කිව්වට අර බිලියන ගානක ආහාර ගෙන්නන එක නවත්තන්නේ කිව්වට චීස් නැව ආවේ නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක්. රට කඩා වැටෙනවා. ළමයි කී දෙනෙක් ওই සමහර චොක්ලට් වර්ග අරව මේවා නාවොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. කොහොම කිව්වට අපි පරිස්සම සහ අර පරිස්සම ගැන කතා කරන මහාචාර්යතුමා කතා කරන්නට කලින් අපි වෙලාව බලලා ඉමු. නියම කොකෝ රසද චොක්ලට් රස තවත් වැඩි වුණා. මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. පරිස්සම සහ අර පරිස්සම මහාචාර්යතුමා. ඕ මං හිතනවා අපි අද කතා කරන මාතෘකාවේ හුඟක් දෙනකොට යම් යම් දේවල් ගන්න තියෙනවා. පළවෙනියෙන් මං කැමති කියන්න අර අපේ විශේෂඥ වෛද්‍යතුමා කිව්වාගේ පරිස්සම කියන වචනය අපිට බද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවෙන් හුඟක් අපි කල්පනා කරන්නේ අපි මේ සංසාරික ගමන් මග යන කණ්ඩායමක් කියලා. මේ සංසාරික ගමන් මගේම පරිස්සම් වෙලා තියෙනවා. එතකොට අපි හැමදාම පරිස්සම් වෙනවා අපේ අනාගතය පිළිබඳව මේ ජීවිත කාලය විතරක් නෙවෙයි මරණින් මතු ජීවිත කාලය සාර්ථක කරගෙන පරිස්සම් වෙනවා. එතකොට අපි කුඩා කාලේ ඉඳලා පුහුණු වෙලා තියෙන්නේ අපේ ජීවිතය යම් කිසි විදියකට රටාවකට සකස් කරගන්න. ඒකින්ද ඒකට අපි හදාගත්තු දැක්මක් තිබුණා. අපි කොහෙටද යන්නේ? මොන වගේ ගමනක්ද යන්න ඕන? මෙන්න මෙහෙම ආකල්පයක් අපි තුල නොදැනුවත්වම වර්ධනය වෙනවා කුඩා කාලේ ඉඳලා. ඒතර ඒ දැක්ම තුල තමයි අපි පරිස්සම් වෙන්නේ. එතකොට අපි ජීවිතය ගැන ජීවිතේ රැක් ගන්නට කැමති වෙනවා. මේ ජීවිත කාලය තුල අපි ඊටාම සන්තෝෂයෙන් සහ ගැඹුරින් ජීවත් වෙන්න ඉගෙන ගන්න ගාම මරණින් මතු ජීවිතේ පරිස්සම් කරගන්නත් අපේට උත්සාහයක් තිබුණා. දැන් මේකෙන් මම කියන්න උත්සාහ කරන්නේ අපේ මේ මිනිසා පිළිබඳව අපේ තිබුණු දැක්ම හරි පුරුල් දැක්මක්. අපි මේ පිළිඳ ගැනීමෙන් පටන් ගන්න මරණයෙන් කෙලවර මිනිසුන්ට වඩා එහාට ගිය දැක්මක් තුල තමයි ලංකාවේ සංස්කෘතිය ශිෂ්ටාචාරයේ සියල්ලම සකස් වෙලා තිබුණේ. ඒ පදනම උඩ තමයි අපි හැම දෙයක්ම කටයුතු කරේ. ඒ නිසා මූලික වශයෙන්ම අපි හැම දිනෙකම පරිස්සම් වෙනවා තමන්ගේ ජන ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න. කුඩා කාලේදී අපි පරිස්සම් වෙනවා ළමා කාලේදී ළමයින් හැටියට කටයුතු කරන්නේ කොහොමද? අපි දෙමව්පියෝ අපිව පරිස්සම් කරනවා මේ කාලේ ශක්තිමත්ව හොඳ දරුවෙක් හදා වඩා ගන්න කොහොමද? ඒ අපි පරිස්සම් කරපු ආකාරයේ කායිකව සහ මානසිකව. ඒතකොට හුදෙක්ම රෝගී තත්ත්වයන් ගැන විතරක් නෙවෙයි නිරෝගී පුජ්‍යලයක් කියලා අපි සලකන්නේ හැම අතින්ම නිරෝගී වෙන්නට ඕන. ශාරීරිකව නිරෝගී වගේම
මානසිකව නිරෝගී. මේ මානසිකව සහ ශාරීරිකව නිරෝගී පුජ්‍යලයා නිරන්තරයෙන්ම පූර්ණ පුජ්‍යලයක් බවට පත් වෙනවා. එතකොට අපි පරිස්සම් වුණ මුල කාලේ ඉඳලම කිසියම් දැක්මක් අපට දෙන්න. අපේ ජීවිතයේ එතකොට ඉලක්කයක් අරමුණක් තිබුණා. පවතින්නේ මෙහෙමයි. ඒ නිසාම අපි යම් යම් දේවල් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් කල්ැතුව හඳුනාගත්තා. දැන් මේවා කළොත් අපි අප්‍රවේශමකාරී. ප්‍රවේශමක් නැහැ. මේවා කළොත් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි හැම වෙලේම යම්කිසි මිම්මක් තියාගෙන හිටියා. කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද? එතකොට අපි දන්නවා මෙන්න මේ සීමාව තුලින් එහාට ගියොත් අපිට විනාශ වෙන්න පුළුවන්. මේ සීමාව තුල හිටියොත් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. මෙන්න මේවා අපේ ඇවතුම් පැවතුම් වල කතා බහේදී, කැම බීමේදී හැම දෙයකදීම යම්කිසි විදියකට අපිව හැසිරෙව්වා. ඒකින්ද අපි හැමදෙනාම හසුරුවන කිසියම් බලවේගයක් අපිට නොදැනුවත්වම අපිට බද්ධ වෙලා තිබුණා අපේ ජන ජීවිත රටාව තුළ. ඒක අපේ සංස්කෘතියට උරුම වෙච්ච ගති ලක්ෂණයක්. ඒ එක පැත්තක්. අනිත් එක ඒකට බද්ධ වෙච්ච දෙයක් තමයි අර පිරිමැස්ම කෙනෙක්. මොකද ජීවිතේ පරිස්සම් කරගන්නම් අපි යම් කිසි විදියකට අපේ ජීවන රටාව හසුරුවා ගන්න ඕන. එතකොට ආහාර ගැනීමේදීත් අපි අර පිරිමැස්මක් තිබුණා. ඊළඟට කතා බහේදීත් අර පිරිමැස්මක් තිබුණා. හැසිරීමේදීත් අර පිරිමැස්මක් තිබුණා. මුදල් වලදී විනය වලදී හැම එකේම අර පිරිමැස්ම. අර පිරිමැස්මක් කියලා කියන්නේ යම් කිසි විදියකට අපි ඇවතුම් පැවතුම සකස් කරගත්තු විදියක්. එතන මේ මාතෘකා දෙකම එකට අරන් බැලුවම පේනවා අපේ ජීවිතේ අපි අලුතෙන් කල්පනා කරලා බලන්න. එතකොට ඒ අනුව තමයි මම කිව්වේ අපේ දැක්මක් තිබුණේ. එතකොට මොකද්ද? ජීවිතයේ සාර්ථක කරන දැක්ම. ඒ දැක්ම තියෙන තාක්කල්ම අපි දන්නවා කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද. එතකොට ඒක වර්තමාන කාලේ අපි කතා කරන්නේ පැරණි කාලේ තුල තිබිච්ච ගති ලක්ෂණ. දැන් 21 වෙනි සතවර්ෂය වෙනකොට මේ මුළු ලෝකෙම යම් යම් වෙනස්කම් ඇති වුණා. ඒ කියන්නේ අපිටත් පාලනය කරන්න නොහැකි යම් යම් බලවේග වලින් අපි වෙළඳ ආර්ථිකය විසින් අපිව ඩැහැ ගන්න උත්සාහ කරනවා. මේ වෙළඳ ආර්ථිකය ඩැහැ ගන්න උත්සාහ කරනකොට අර දැක්මක් තිබුණ අයට හිසෝසවගෙන ඉන්න පුළුවන්කම වගේම දැක්මක් නොමැති අයට අපි අරකට නතු වෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් අපි කරන 977න් පස්සේ ඇතිවෙච්ච විවෘත ආර්ථිකයත් එක්ක තමයි අපි මේ අර පිරිමැස්ම පරිස්සම ගැන කියන සංකල්පය අපෙන් හුඟක් ඈත් වෙලා ගියේ. ඒ මොකද අපිත් නොදැනුවත්වම අපිට හේතු ගන්නවා මේ දැන් මේක තමයි සංස්කෘතිය. මේක තමයි කරන්න ඕන. ඒකට අපි කියන throw away culture කියන විසි කරන සංස්කෘතිය. ගන්නවා පාවිච්චි කරන විසි කරන. ගන්නවා පාවිච්චි කරන විසි කරන. අපි එහෙම නෙමෙයි පාවිච්චි කරේ. අපි පුළුවන් තරම් තිබෙන දේම දිගින් දිගට පාවිච්චි කරන සංස්කෘතියක් තිබුණේ. ඒකින්ද අපිට ගොඩක් දේවල් තිබුණේ නැහැ. තිබුණ ටිකයි ඒ ටික අපි දිගු කාලයක් පාවිච්චි කරා. පස්සේ කාලය දැන් එනකොට ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික එහෙම විසි කරලා දාලා අලුත් දේවල් ගියා. දැන් මේ නිසා වෙළඳ ව්‍යාපාරිකයන් වෙළඳ කියන්නේ ඒක තමයි ගෝල්ඩී කරන ක්‍රියාවලිය. ඒ වෙළඳ ව්‍යාපාරිකයන් විසින් අපට ඕන දේ එපා දේ සියල්ලම අපිට අවශ්‍ය දේවල් බවට පත් කරනවා. අපි එතකොට උනේ මොකද්ද? අපිට අවශ්‍ය දේවල් වෙනුවට ආසාවන් වලට මුල් තැන දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආසාවන් වලට මුල් තැන දීම ප්‍රතිඵලය තමයි අපි හැමදෙනාම ව්‍යසනයටපත් වෙන්න පටන් ගන්නවා. ඒතර මේ නිසා අපි ඕන කෑමක් කනවා එපා කෑමක් කනවා. අපට අපි කන්න ඕන මොනවද කියලා තීන්දුව කරන්නේ අපි නෙවෙයි බහුජාතික සමාගම්. ඒගොල්ලෝ තමයි කියන්නේ මේවා කෑවොත් හොඳයි කියලා. ඒවා උදේ හවස අපිට අපේ ඇඟේ ඔබනවා ගෙනල්ලා. රූපවාහිනිය හරහා නොකොත් දැන්නීම් හරහා අපිට කියනවා මේවා කන්න කියලා. අපිත් ඊළඟට හිතනවා නොදිවුණත් මේක හරි කියලා. දැන් මට හොඳට මතකයි එක සැරයක් මං හම්බෙන්න ආව අම්මා කෙනෙක්. ඒ අම්මාගේ දුවක් එක්ක මහත දුවක් ඒ හොඳටම ස්ථූලතාවයේ තියෙන. ඉතින් කතා කරලා ඉතින් මාත් එක්ක මේ පොඩි මානසික ගැටලුවක් ගැන කතා කරා. පස්සේ ඉතින් ඒ අම්මා කිව්වා සර් මෙයා ඉක්මනට මේ මහත් වෙනවා මේකටත් නැද්ද බෙහෙතක් කියලා. ඉතින් මං කොහොම වෛද්‍යවරයෙක් නන්නේ. ඉතින් මොනවද කන්න දෙන්නේ? අර රූපවාහිනිය පෙන්නන්නේ. අර ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැමදාම උදේට කන්නේ. අන්න ඒක තමයි. සොසේජස් කරල් දෙකයි, පුල්ෂයි දෙකයි කරන දැන්නීමක් තිබුණා. දැන් මේ අම්මා මැද පෙරදිගේ ඉඳලා ඇවිල්ලා සල්ලි අතේ තියෙනවා. මේ දුවට ආදරයට හැමදාම කන්න දෙයි. දැන් අවසානයේ ලෙඩ ගොඩකුත් එක්ක තමයි දැන් මේ තමයි අර කාන්තාව අසරණ කාන්තාව දන්නේම නැතුව අර වෙළඳ ආර්ථිකයට අසු වෙච්ච ආකාරය. මේ විදියට කොච්චර අහු වෙනවද? සමහරවිට අපේ රටවල් නෙමෙයි මේ රටවල් පිටින්ම හොවෙච්චා තියෙනවා. දැන් උගක් වෙලාවට සමහරලාට මේ උගක් ඔය ඕස්ට්‍රේලියාව කිට්ටුව රටක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙදි ඒ රටේ ඉස්සර තිබුණා මේ පොස්පේඩ් නිදිය. දැන් මේ පොස්පේඩ් නිදිය නිසා විශාල සල්ලි මුදලක් හම්බුණා. ඒ සල්ලි හම්බුණාම ඊට පස්සේ මොකක්ද උනේ? බහුජාතික සමාගම් ආවා. සල්ලිත් එක්ක එනවනේ.
ඔය මැක්ඩොනල්ඩ් ඒ වගේ කොම්පැනි සේරම අලෙවි කටයුතු. ඇවිල්ලා මේ සල්ලි මේ බාණ්ඩ කන්න කියලා ලංකාවේ මේ සල්ලි හම්බුණා මිනිස්සු හිතන්නේ කඩෙන් කන එක හරි පොෂ් වැඩක් කියලා. අර කියන්නේ ලංකාවේ අර කුණු කෑම කනවා කියලා සල්ලි හම්බුණා. මේ පොෂ් කෑම කන්න ගියා. දැන් ගිහිල්ලා කෑවා සේරම කරා. ඉතින් දැන් ඉතින් බොහොම සල්ලි කියලා. දැන් මිනිස්සුන් දැන් අර පොස්ට්පේඩ් නිදි වරුණා. ඒ කාලේ මේ එක්සත් ජාතික සංවිධානය ඒ කියන්නේ අර ආර්ථික සංවිධානය කිව්වේ ලෝකේ තියෙන ඒක පුජ්‍යලා වැඩිම රට හැටියට හඳුන්වලා දුන්නා. ඊට පස්සේ දැන් අර පොස්ට්පේඩ් නිදි ඉවරුණා. ඉවරුණාට පස්සේ ඒ සමාගන්ට ගියා. දැන් අද ඉතුරු වෙලා තියෙන්නේ දියවැඩියාවයි, ස්ථූලතාවයයි, රුධිර පීඩනයයි, හෘදයාබාධ තියෙන මිනිස්සුන්ගෙන් පිරිච්ච රටක් කියලා. දැන් අන්තිමට මොකක්ද උනේ? අර සම්පූර්ණයෙන්ම අර කම්පැනිත් දැන් ඇවිල්ලා මොකද මිනිස්සු අර අරවා කාලා අර හොඳට නිරෝගී හිටපු සියලුම ජනතාව අද රෝගීන් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට රටවල් පිටින් විනාශ වෙලා තියෙනවා. මේ අපි අර පරිමැස්ම පිළිබඳ සංකල්පය වෙනුවට අර බහුජාතික සමාගම් ඇවිල්ලා අපිට ඒත්තු ගන්නපු අර පරිභෝජන සංස්කෘතිය. මේ පරිභෝජන සංස්කෘතියට අපි අහු වුණොත් නොදැනුවත්වම පරිස්සමත් නැහැ, අර පරිමැස්මත් නැහැ, ජීවිතෙත් නැති වෙනවා. පුද්ගල මට්ටමින් ජාතික මට්ටමින් අපට අර පිරිමැස්ම ගැන කතා කරන්න පුළුවන්, අර පරිස්සම ගැන කතා කරනවා. ජාතික මට්ටමේ අර පිරිමැස්ම ගැන කතා කරද්දී දැන් ඩී.එස්. සේනනායක මහත්තයලා ගල්ඔය ව්‍යාපාරයේ හදද්දී මේ ජාතික ධනය මේ අපේ රුපියලෙන් බොහොම නාස්ති නොකර පරිස්සමට අර පරිස්සමට මුදල් වියදම් කරලා හදපු ව්‍යාපාරනේ ඔය ගල්ඔය ව්‍යාපාර. දැන් ඔය කමලා හැරිස් මහත්මිය ගැන කතා කරන ලෝකයේම ඇමරිකා එක්සත් ජනපදයේ උපජනාධිපති පදවියට පත් වුණා. ඉතින් සතුටු වෙනවා. ඇමරිකන් ජනතාව සතුටු වෙනවා. කාන්තාවක් පළමු වතාවට මේ තනතුරට ආවයි කියලා. ඉතින් ලොකු කතාවක් තියෙනවා. අපිත් එතුමියට සුබ පතනවා. ඒක හරි. හැබැයි ඉතින් කාන්තාවන්ට ඔය විමුක්තිය, ඔය කාන්තාවන්ට නිසි තැන දීම පිළිබඳ ලෝක දේශපාලනයේ උදාහරණය දෙන්නේ ලංකාව. සිරිමාවු බණ්ඩාරනායක මැතිනි ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය. අර පිරිමැස්ම ගැන ජාතික මට්ටමේ උදාහරණයක් දෙනවා නම් කදිම උදාහරණය තමයි බණ්ඩාරනායක මැතිනිය. එතුමියගේ කාලේ මේ රටේ ආරම්භ වෙච්ච ඒ කර්මාන්ත විශේෂයෙන්ම මේ ජාතික ධනය වර්ධනය කිරීමේ ව්‍යාපාර අපේ මිනිස්සුන්ගේ අපේ ශ්‍රමයෙන් අපේ නිර්මාණාත්මක හැකියාවෙන් ආරම්භ කරපු බොහෝ දේවල් පිටරට උදව් ගත්තා. මට මතක් වුණා රබතුමාලා එක යුගයක් ගැන කතා කරද්දී ඒ වටින දේවල් ජාතික අර පිරිමැස්ම ගැනත් අපිට කතා කරන්න පුළුවන්. මට මතක් වුණා අර කමලා හැරිස් නෝනා ගැන හැමෝම කතා වෙනවා. බණ්ඩාරනායක මැතිණිය ගැනත් කතා වෙන්න පැහැෙනා නේද? කලින්ම දීපු උදාහරණය. පරිස්සම සහ අර පරිස්සම ගැනයි කතා කරන්නේ රවීන්ද්‍ර ජයනන්ද මහත්මයා අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා. ඔව් මම ඉස්සෙල්ලාම කැමති ඇයි අපි මේ අර පරිස්සම ගැන කතා කරන්න ඕන කියන එක. එකක් මම හිතන්නේ පෞද්ගලික මට්ටමේ අපේ පෞල් මට්ටමේ අපේ රටේ මට්ටමේ සහ ලෝකයේ මට්ටමෙන් අපිට මේ ගැන බලන්න පුළුවන්. මම අනිත් එක අර කිව්වාගේ අර පරිස්සම කියන්නේ ලෝභකම නෙමෙයි. අනිත් එක අර පරිස්සම් කරන්න ඕනේ දුප්පත් අය නෙමෙයි. දැන් ඒකට මට උදාහරණයක් දෙන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා රතන් ටාටා, ඉන්දියාවේ ටාටා කම්පැනි ප්‍රධානිය. මෙයා එයාගේ නිලධාරියෙක් ජර්මනියට යනවා වරක්. ඒතර ජර්මනියේ අවන්හලක මේගොල්ලෝ කෑම ගන්න. මේගොල්ලෝ කෑම අරගෙන ඉවරනහම අන්තිමට මේස උඩ කෑම ගොඩක් ඉතුරු වෙනවා. ඒතර අල්ලපු මේසේ හිටපු වයසක ගෑනු දෙන්නෙක් ඇවිල්ලා නෝනලා දෙන්නෙක් ඇවිල්ලා කියනවා මොනවද මේ කරන ආස්තිය? ඇයි උඹලා මෙහෙම කරන්නේ කියලා. ඒතර රටන් ටාටා කියනවා නෑ අපි මේකට සල්ලි ගෙවලා දෙන්නේ කියලා. ඒතර අරගෙන සල්ලි ගෙවපු එක නෙමෙයි ප්‍රශ්නේ මේ ලෝකෙට කරන ආස්තිය මේ කරන්නේ. ඒ නිසා අපි අපේ අර පරිස්සම කියන්නේ රටේ අර පරිස්සම, ලෝකේ අර පරිස්සම. ඉතින් අපිට මේ අපේ අර පරිස්සම ගැන කතා කරනකොට සත ගණන් වල ඉන්න කතා වෙන්නේ. ඒ නිසා ඒකේ වටිනාකමක් නැහැ. ඒ වුණාට රට ලෝකේ ගැන කතා කරනකොට මිලියන ගණන් වලින් අපිට ඉතුරු ගන්න පුළුවන්. මම එක උදාහරණයක් දෙන්නම් අපිට දැනට ගෙදර කරන්න පුළුවන් වැඩක්. දැන් අපි රෙස්කිලීට ගියාම හැම වරකම වතුර පාවිච්චි කරනවා අපි ෆ්ලෂ් කරනවා කියලා කියනවා. ඒතර සෑහෙන වතුර ප්‍රමාණයක් යනවා. ඒතර අපි තුමා 4 දිනක ඉන්න පවුලක අඩුම ගානේ 8 වරක්වත් ෆ්ලෂ් වෙනවා. එතකොට අපිට උකට කරන්න පුළුවන් එක උපක්‍රමයක් තියෙනවා. ප්ලාස්ටික් වතුර බෝතලයක් අපි තුමු ලීටරයක් කියලා වතුර බෝතලයක් පුරවලා මූඩිය වහලා
අර සිස්ටර්න් එක ඇතුළට, ඒ කියන්නේ වතුර පිරෙන භාජනය ඇතුළට දාලා ඊට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. වැසිකිලි ගියාට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් ඒ ජලය. ඒතර මේ හැම පාවිච්චි කරන ජලය පාවිච්චි කරන හැම වතාවකම අපි ලීටරයක් ඉතුරු කරනවා. ඒතර දැන් අපි ගණන් හදලා බලමු මොකද වෙන්නේ කියලා. ලංකාවම ওই වැඩේ කරොත් ලංකාවේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මිලියන 20කට වැඩිය 22ක් වෙන්නත් ළඟයි. ඒතර අපි නිවාස තියෙනවා මිලියන 5කට වඩා පොඩ්ඩක් වැඩි. ඒතර මිලියන 5 වැඩි කිරීම 8 කියන්නේ මිලියන 40ක් ලීටර එකව කරන් ඉතුරු කරන්න පුළුවන් දවසකට. ඒතර ওই විදිහට මම ගණන් හදලා බැලුවා. අපිට පුළුවන් එක දවස් අවුරුද්දකට මිලියන 720ක් ඉතුරු කරනවා. ඒක ලොකු ප්‍රමාණයක්. අපිට සමහරට සම්පූර්ණ මේ අමාත්‍යාංශ කිරුවත් ලැබෙන්නේ නැහැ මුදල. ඒ නිසා මම මේ එක උදාහරණයකින් නවත්තනවා. ඊළඟ රවුමේදී අපි තව කතා කරමු. ඉතුරු කරන්න අපිට පුළුවන් ඕන තරම් අවස්ථාවක් තියෙනවා. මේ පළවෙනි උදාහරණේ ජලය. හොඳයි. පරිස්සම සහ අර පරිස්සම ගැනයි කතා කරන්නේ. ඉතිහාසයේ පුරාම මේ සංකල්ප දෙක පාවිච්චි කරලා තියෙනවායි කියලා විද්වත් මණ්ඩලය කියනවා. කොච්චර පාවිච්චි කළත් ඒකේ කූට ප්‍රාප්තියට අපි ඇවිල්ලාද කියලා හිතෙනවා. මෙච්චර කාලයක් පරිස්සම් වුණා නම් හොඳටම පරිස්සම් වෙන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා. මෙච්චර කාලයක් අර පිරිමැස්මෙන් හිටියා නම් හොඳටම අර පිරිමැස්මෙන් ඉන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා කියලා අපි හිතනවා. හින්දා තමයි මාතෘකාවක් හැටියට යොදාගෙන මේ දොරමඩලාවේ කතා කරන්නේ. මට අවසර දෙන්න පාලක මැදට යන්න පණිවිඩ කීපයක්. පරිස්සම සහ අර පරිස්සම ගැනයි කතා කරන්නේ. අපිට කතා කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා දුරකථනයෙන්. කීප දෙනෙකුට අපි අවස්ථාව සලසා දෙමු. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මේ ඊටාම කාලීන මාතෘකාවක්. මම මේ ගැන ඊටාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කියන්න කැමති හුඟක් කාන්තාවෝ මේ ගෙවල් වල හුඟක් අර පිරිමැස්මෙන් යුක්ත වැඩ කරනවා. ඒ වගේ දේවල් පිළිබඳව ජනතාව දැනුවත් කරන්න රූපවාහිනී මාධ්‍යයන් වගේ මේ මාධ්‍යයන් වලින් මේ වැඩසටහන් දියත් කරනවා නම් හුඟක් හොඳයි නේද? දැන් උදාහරණයක් විදියට අපි ගෙවල් වල කරන සමහර අර පිරිසස් මේ වැඩ තවත් අය දැනුවත් වුණාම අනේ හුඟක් හොඳයි කියලා අනුගමනය කරන අවස්ථා තියෙනවා. ඉතින් ජනමාධ්‍ය වලිනොත් රූපවාහිනී මාධ්‍ය වලිනොත් ඒවා දැනුවත් කරන වගේ වැඩසටහනක් තවත් ජනගත කරන වගේ වැඩසටහන් ලෑස්ති කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. කොරෝනා වගේ දේවල් බෝ වෙන්නේ නැතුව හොඳ වැඩ බෝ වෙනවා නම් හරි හොඳයි නේද? හොඳයි විශේෂඥ අජිතුමා. මම හිතන්නේ එතුමිය ඊටමත් වැදගත් කාරණයක් කිව්වේ. ඒ තමයි එතුමිය කියනවා දැන් මේ gedara තමයි මේ අර පිරිමැස්ම හොඳටම සිද්ධ වෙන්නේ කියලා. මේක තමයි මම හිතන්නේ එතුමිය මතු කරපු කාරණේ වැදගත්ම වෙන්නේ. මේක තමයි අපිට වැරදිලා තියෙන්නේ. දැන් අපේ ආර්ථික න්‍යායන් විවිධාකාර න්‍යායන් වැඩමුළු තියලා උගන්වනවා විශාල පිරිස වලට. නමුත් මේ අර පිරිමැස්ම කියන එක අපේ පරපුරෙන් පරපුරට ආපු දෙයක්. මම මේ ළඟදී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අමුතුම දර්ශනයක් ඇහුවා. උන්වහන්සේ කියනවා අපි එදා ඉගෙන ගන්න පාසල් ගිය අඩුවනට ගෙදරින්ම දේවල් ඉගෙන ගත්තා. දැන් කම්මල් කරුවාගේ පුතා ගෙදරදීම කම්මල් ව්‍යාපාරي ඉගෙන ගන්නවා. මේ අපි අර කාපෙන්ටර් නැත්තම් අපි කියන මේ වඩු කර්මාන්තයේ කෙනා එක ඉගෙන ගන්නවා. ගොවිකම අපිට එකතු වෙලා ඇතුල් වෙනවා. ඒ වගේම තමයි අම්මගෙන් දුව ඉගෙන ගන්නවා, අත්තම්මගෙන් දුව ඉගෙන ගන්නවා ගෙදර කටයුතු කළමනාකරණය කරන හැටි. මේකට කියන්නේ ධ්‍යාපනයලු. අපිට ඇඟට කා වදිනවා ධ්‍යාපනය. අධ්‍යාපනය කියන එකට අයන්නක් ඉස්සරහට ඇවිල්ලා. ඒක වෙනම විග්‍රහ කරන්න ඕනේ. මේ ධ්‍යාපනය වෙලා එක තැනකදී පන්නරය ලබනවා. ඒ කියන්නේ අපිට පුළුවන් තනිව කළමනාකරණය කරන්න. අපි වෛද්‍යවරු හැටියට ඉගෙන ගන්නකොට අපි වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා විභාග ගණනාවක් පාස් කරලා අවසන් වසර විභාගයෙන් අපි සමත් වෙනවා. සමත් වුණාට අපිට කෙලින්ම රෝගීන් පිළිබඳ තනියෙන් වැඩ කරන්න ඉඩකඩ ලැබෙන්නේ. අපි ආයේ සීමාවාසික පුහුණුවක් කියලා එකක් අවුරුද්දක් ඉගෙන ගත්තට පස්සේ ධ්‍යාපනය වුණාට පස්සේ තමයි
අපිට ලියාපදිංචිය ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම මේ වැඩ කටයුතු තනියෙන්ම වෙන අයගේ සුපරීක්ෂණයකින් තොරව රෝගීන් බලන්න අවකාශය ලැබෙන අර පූර්ණ කාලින ලියාපදිංචිය හම්බෙන්නේ. අනේ තමයි පන්නරේ ලැබෙනවා කියන කාරණේ. දැන් අපේ අතීතයේ මේ කියන පරිස්සමයි අර පරිස්සමයි අද දවසේ වචනෙන් නම් කලමනාකරණය කිව්වොත් මේක වඩා හොඳයි වාගේ. දැන් අන්නේ කලමනාකරණ හැකියාව අපිට නිතැතිම්ම අම්මලාගෙන් ලැබුණා. තාත්තලාගෙන් ලැබුණා. මේක තමයි පරපුරෙන් පරපුරට ගියේ. දැන් මේක තමයි අපිට අහෝසි වෙමින් පවතින්නේ. ඒක තමයි එතුමිය කියන්නේ. මේ අහෝසි වෙන දේ මාධ්‍ය මගින් හෝ මේක අනිත් අයට දැනුම් තේරුම් දෙන්න. මේ අපිට අහෝසි වෙන්න ප්‍රධාන කාරණය තමයි අපේ මේ මහාචාර්යතුමා කිව්වා වගේම මේ බහුජාතික සමාගම් වලට අපි බැන වදින එක හරියද මම දන්නේ නැහැ. මම හිතන්නේ මම හැම වෙලෙම බලන්නේ බෞද්ධ දර්ශනය තුල තමන් හදාගන්නේ කොහොමද කියලා අනුන්ට බයිනවට වඩා අපිට වැරදුනේ කොහෙද කියලා අපි හොයාගන්න එක. ඒ තමයි අපිට ඊටා වටිනා පරිස්සම අර පරිස්සම දෙකම මුසු ජීවන ක්‍රමයක් තිබ්බ පිරිසක් අපි මේක අහෝසි කරගත්තා. එතකොට මේ බටහිර ලෝකයේ අය කියනවා gedara මේ කාන්තාවන්ට සමායිතීන් දෙන්න කියලා ලොකු වැඩපිළිවෙළවල් ඉටිපන්දම් පත්තු කරගෙන විශාල වැඩපිළිවෙළවල් දින ගත කරනවා. ඒ සමාජවල බොහෝ විට කාන්තාවට තිබිලා තියෙන බොහොම පහළ තැනක්. ඒක නිසා සම තැනට එනවා කියන්නේ ඉහළ තැනකට එම. අපේ තිබ්බේ gedara budun අම්මා කියන සංකල්පය. එතකොට gedara budun අම්මා නම් ඉන්නේ gedara මුළු සියලු දේවල්ම කළමනාකරණය මෙහෙවීම කරන්නේ අපේ අම්මා. අම්මා පරිස්සමක් දන්නවා. අර පරිස්සමක් දන්නවා. බුදුන්ට විතරයි දෙවෙනි වෙන්නේ. පරිස්සම දන්නවා කියන්නේ ඉහළම මෛත්‍රිය තියෙන්නේ බුදුන්ට විතරයි දෙවෙනි වෙන්නේ. සැමියාට, දරුවන්ට, අසල්වැසි නෑදෑයන්ට, අසල්වැසියන්ට, ගමේ සියලු දෙනාට, පන්සලට, ඒ වගේම ගමේ මරණයකදී මගුල් ගෙදරකේ දායකත්වය දෙනවා කියන එක අලුත ඉගෙන ගන්න දෙයක් නෑ. ඒක ධ්‍යාපනය වෙලා අපිට තිබ්බේ. මේක තමයි අපි අද විෂයානුබද්ධ අධ්‍යාපනය තුළ මේක සම්පූර්ණයෙන්ම අපි අමතක කරලා දැන් ඔබ කිව්වා වගේ මම බටහිර වෛද්‍යවරයෙක් මේ රටෙත් ඉගෙනගෙන තියෙනවා. එංගලන්තේ ගිහිල්ලා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙත් ඉගෙන ගන්නවා. ඇමරිකාවෙත් ගිහිල්ලා ඉගෙන ගන්නවා. හැබැයි කොරෝනා මර්ධනය කරන්න වෙච්චහම ලෝකේ දත්ත නැහැ. ගෝලීය ලෝකේ මිනිස්සු කිව්වා මේ ගෝලීයකරණයෙන් තොරව ඉන්නත් බෑ කියලා. දැන් ගෝලීය දත්ත නැහැ මේක මර්ධනය කරන හැටි. දැන් බලන්නකො මේක මර්ධනය කරන ආකල්පෙම මේ බටහිර ලෝකේ කියනවා මේකෙන් මැරෙන්නේ වයසක අය. මේකෙන් මැරෙන්නේ බෝනවන රෝග අය. ඒ කට්ටියගේ දර්ශනය අනුව දුර්වල අය සමාජය. ඒ ටික අයින් වෙච්චාම ඉතුරු වෙන්නේ දුර්වලතාවයේ අඩු අය. දැන් එතකොට ඵලදායීතාවය වැඩි වෙයි. මෙන්න ආකල්පේ. අපි එහෙම දකින જાතියක් නෙමෙයි. අපි සතා සිව්පාව පවා රැකගෙන ගහකොළ පවා රැකගෙන හිටපු જાතියක්. මෙන්න මෙතන තමයි මම තන මහාචාර්යතුමා පෙන්නලා දුන්නේ මේ අද දවසේ වෙන අපිට විනාශය කියන කාරණා රාශියක් අපිට අපේ දරුවන්ට කාවද්දනවා. මේ කාවැද්දීම බටහිර ලෝකයෙන් තමයි ඇවිල්ලා තියෙන අපි එයාට චෝදනා කරනවා වෙනුවට මම කියන්නේ අපි අපේ තිබ්බ ඒ ක්‍රමයන් ටික අපි ආදර්ශය දෙන්න ඕන ලෝකෙට. දැන් කොච්චර අසරණ වෙලාද බලන්නකො. පෝල් සිමට් මහත්මයා කියනවා ඒ තමයි ලෝක දියවැඩියා සංවිධානයේ නිර්මාතෘ සභාපති මහාචාර්යවරයා. එතුමා කොච්චර විද්‍යා දැනුමක් තියනවද ලෝකෙ පිළිගැනීමක් තියනවද කියනවා නම් එතුමා කියනවා මේ සීනි විතරක් තනියෙන් දැන් සීනි වෙනස් වෙනකොට දියවැඩියාව කියනවනේ. දැන් මේ හැමතැනම දියවැඩියාවනේ. එතකොට දියවැඩියාව වසංගත රෝගයක් වාගේ වැඩි වෙනවා. පිළිකා වසංගත රෝග වාගේ වැඩි වෙනවා. අලුත් රෝග ඇවිල්ලා අක්මාවේ තෙලුයි මේ රෝග වැඩි වෙනවා. එතකොට එතුමා කියනවා මේ යන විදිහට ගියොත් එහෙම අර ඔබතුමා කිව්ව අර සුලතාවේ ඇවිල්ලා අපේ ජනතාව ඉස්සර හිටියේ 100ට විශාල ප්‍රමාණයක් මන්ද පෝෂණය කියලා වැඩෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් කියන්නේ 20%යි මන්ද පෝෂණය 16යි ඇත්තටම. දැන් මන්ද පෝෂණය අධි පෝෂණය 30% ඉක්මවලා තියෙනවා. ඒතර අපේ නිරෝගීකම අහෝසි කරගෙන යන්නේ ඔබතුමා කිව්ව සුලතාවේවත් මේකට හේතුව මොකද්ද? අපේ ජීවන රටාව, අපේ ආහාර රටාව. අපේ අත්තම්මගෙන් අම්මට එනකොට කොටසක් නැති වුණා. මේ පසුගිය අවුරුදු 20 ඇත්තටම මේ අවුරුදු 400ක් 450ක් මේ ලංකාවේ හිටපු පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ට කරන්න බැරි තරම් ජනසංහාරයක් අපි කරගන්න මේ පහුගිය අවුරුදු 25 30 තුළදී. හේතුව ඇයි?
අපි කන්නේ වස. අපේ ආහාර සංස්කෘතිය අපි අහෝසි කරගෙන තියෙනවා. අපේ ජීවන සංස්කෘතිය අපි අහෝසි කරගෙන තියෙනවා. අර පිරිමැස්ම අපි අහෝසි කරගෙන තියෙනවා. දැන් අර එතුමා කිව්වනේ අර ෆ්ලෂ් කරනකොට සිද්ධ වෙන දේ. ඒ වගේ එතුමා කිව්වා මේ රටාන් ටාටා ගිහිල්ලා කෑම සල්ලි ගෙවපු නිසා නාස්ති වුණත් ඒ අපේ සල්ලි කියලා ආවා කියලා. මේකට මේනේ තිබ්බ ආකල්පේ. ජීවක වෛද්‍යතුමා මුලින්ම ප්‍රතිකාර කරන්න යන්නේ ඒ කාලේ හිටපු කහවණු කෝටියක් දවසකට හම්බ කරන සිටු දේවියකට. මුලින්ම දානවලු මේ එළගි තෙල් ප්‍රමාණයක් අරගෙන නාහෙට නස්න කරනකොට ඒක බිමට වැටෙනවා. බිමට වැටිච්චාම සිටු දේවිය ඒක එකතු කරලා අරන් තියන්න කියනවා 16කට. පාරමේ ජීවක වෛද්‍යතුමා කියනවලු පුදුම ලෝභයෝ ටිකක් නේ. ඔය තෙල් ටිකට ওই විදිහට රකින්නවා නම් මගේ බිලවත් ගෙවයිද දන්නේ නැහැ කියලා කිව්වලු. ඔක්කොම ප්‍රතිකාරී වරුණාට පස්සේ කියනවලු ඒ තෙල් ටික පහනට දාන්න එකතු කරේ. අපි කහවණු කොච්චරක් හම්බ කරත් අර පිරිමැස්ම අපි අතෑරලා නැහැ. මේ සල්ලි තියෙන මිනිස්සු. එතකොට ඒ තිබ්බ සංකල්පයේ තියෙන වටිනාකම. ඒ වගේම තමයි බුද්ධ දර්ශනය තුල කොසල් රජතුමා යනවා බුදුරජාණන් වහන්සේට එතුමාගේ ඉන්න බිසෝවරු ටික ගිහිල්ලා කසී සලු ටික පූජා කරනවා. පූජා කරපුවාම කොසල් රජතුමාට බොහොම ආශ්චර්යයක් වෙනවා. ඇයි මේ කසී සලු බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ? බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ප්‍රශ්න කරනවා. ඇයි මේ කසී සලු ටික ගත්තේ? මොකද ඒකට කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කසී සලු වලින් අපි සිවුරු මහනවා. ඒතර පරණ සිවුරු වලට මොකද වෙන්නේ? පරණ සිවුරු ටික අපි ගන්නවා ඇඳ ඇතිරිලි හැටියට. ඒ සිවුරු ටිකට මොකද වෙන්නේ? තිබ්බ දැන් ඇඳ ඇතිරිලි මොන? ඒ අපි ගන්නවා බිම බුමුතුරු නැත්නම් බිම කකුල පිහදාන්න අපි මේක පාවිච්චි කරනවා. ඒතර මේ දක්වා කකුල් පිහදාපුවාට මොකද කරන්නේ? ඒවා අපි ගන්නවා මේසපුටු පිහදාන්න. මේ දක්වා මේසපුටු පිහදාපු ටිකට මොකද ගන්නේ? ඒ ටික අපි ගන්නවා දාගැබ් ගෙවල් බඳිනකොට ඒ වගේ මැටිවල ශක්තිය ගන්න පාවිච්චි කරනවා. දැන් බලන්න කිසිදු දෙයක් අතහැරියේ නැහැ. එතකොට මේ ලෝභකමද? නෑ. හැම දෙයකින්ම ප්‍රයෝජන. අර ඔබතුමා කිව්වා වගේ ත්‍රෝවේ සංකල්පය ඇවිල්ලා ලෝකෙට අද ආහාර නිෂ්පාදනය වෙනවා ලෝකෙට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. අද තාක්ෂණයේ දියුණුවයි කියනවනේ. මොකද කරන්නේ? මිල පාලනය කරන්න විශාල ආහාර ප්‍රමාණයක් විනාශ කරනවා. මිනිස්සු කොටසක් බඩගින්න ඉන්නවා. තව පිටසක් වැඩි මුදලක් අරන් ගන්නවා. අර කිව්ව සමහර අය තියෙන ආහාර ටික මිල ගෙව්ව නිසා විනාශ වෙන්න දෙනවා. මෙන්න මෙතනදි තමයි අපි මේ පරිස්සමයි අරපරිමියස්මයි කියන පිළිබඳ මේ සංකල්පයේ තේරුම් ගත යුත්තේ. අපේ අම්මා එදා හිටපු ගෙදර බුදුන් අම්මා ගෙදර තිබ්බ වැදගත්ම තැන කොහෙද? සාලෙද? ඉස්තෝප්පුවද? නෑ මුළු තැන්ගේ. අපි දන්න අපේ පරණ ගෙවල් වල අපේ අත්තම්මලාගේ ගෙදර සාලෙට වඩා ලොකුයි මේ මුළු තැන්ගේ. මම කුස්සිය කියන වචනේ විශේෂයෙන්ම අතහැරියා. අද බටහිර සංකල්පවල මේ ත්‍රෝවේ සංකල්ප තුල අපිට මේ මුළු තැන්ගයක් ඕනේ නැහනේ. කඩෙන් ගෙනල්ලානේ කන්නේ. ඉතින් අර මෛත්‍රිය ඇතුව අවශ්‍ය gedara ආයත ගැළපෙන ආහාරය නිෂ්පාදනය කිරීම රටාවෙන් මිදිලා අර අද කුස්සිය නැති ගෙවල්නේ හදන්නේ. සාලෙමයි කුස්සිය. අත හොදන සිංක් එකයි. මේ තියෙන ශීතකරණයයි මේ එළියට ඉවර කරලා එළියට දාන බිම් අර තිබ්බ මේ කසල භාජනයකුයි තිබ්බහම ඊට වැඩිය කුස්සියක් අපිට ඕනේ නැහැ. මේක තමයි බටහිර සංකල්පය. මේ සංකල්පේ වැරදි. මේ සංකල්පෙන් අපිට නිරෝගීකම ගේන්නෙත් නැහැ. ඔබ කිව්ව පරිස්සම ගේන්නෙත් නැහැ. අර පිරිමැස්ම ගේන්නෙත් නැහැ. විනාශය තමයි ගේන්නේ. ඒකින්ද නාස්තිය විනාශය කියන්නේ අර පිරිමැස්මේ අනිත් අංගෙ. ඒක නිසා අර එතුමිය කිව්වා වාගේ අපි අර පිරිමැස්ම කියන එක අපේ ජාතික ධාරාවට එකතු කරගෙන ඒක ලෝකයට ආදර්ශයක් දෙන්න පුළුවන් සිල්වත් භාවයක් තිබ්බ රටක් මේක. මම හිතන්නේ ඒ පැත්තට අපි මේ සාකච්ඡාව ගෙනහිල්ලා මහජනතාව තුල තිබිය යුතු මම කියනවා ජන විඥානය. ඒ මට්ටමකට ඉහළ නංවා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. පරිස්සම අර පරිස්සම කියපුවාම මේක වචන දෙකක් සංකල්ප දෙකක්. හැබැයි නෑකමකුත් තියෙනවා. පරිස්සම අර පරිස්සම කියන සංකල්ප දෙකේ නෑකමක් තියෙනවා. හැබැයි මේක එකක් කියලා අපි පටලව ගන්නටත් හොඳ නෑ.
විශේෂයෙන් සෞඛ්‍යමය අවදානමක් තියෙන සමයක පරිස්සම ඉතා වැදගත්. ඒක සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ අවධාරණය කරලා කියලා තියෙනවා මේ දවස්වල පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන කියලා. පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන කරන උපදේශ මාලාවකුත් ලබා දීලා තියෙනවා. අපි කලිනුත් දොරමඩලාවේ කතා කළා කටවහමුද රටවහමුද ගිය සතියේ දොරමඩලාවේ මාතෘකාව. මේ කරුණු සමාජගත කරන්න අපි වැඩිපුර කාලයක් ගත කරලා තියෙනවා. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් පරිස්සමෙන් ජීවත් වීම. ඒ වගේම පරිස්සමෙන් ජීවත් වෙන අතරේ තවත් අවදානමක් තියෙනවා. මේ සෞඛ්‍යමය අවදානම ගැන කතා කරන අතරේ ආර්ථිකමය අවදානමක් නැද්ද? බඩගින්න පිළිබඳ අවදානමක් නැද්ද? gedara දරුවෝ අඬන දවසක් එන්නේ නැද්ද? නෑ අපිට හොඳට තියෙනවා අපිට පොත්වල සල්ලි තියෙනවා කියලා හිතන්න. හැබැයි මතක තියාගන්න කොච්චර පොත්වල සල්ලි තිබුණත් මේ මහා වසංගතයේ දරුණු වුණොත් මේ තත්ත්වය භයානකයි. තියෙන අයටත් දොට්ට බහින්ට සිද්ධ වෙන දවසක් එයි. ඒ හින්දා සූදානම් වෙලා ඉන්න ඕන. පරිස්සම සහ අර පරිස්සම මහාචාර්යතුමා. මේ අර පිරිමැස්ම ගැන ඇත්තටම උගන්වන්න පුළුවන්. ඒක මම එක අත්දැකීමක් කියන්නම්. මට ඒක අපේ මේ කාන්තාවක් කිව්වා. එයා කොරියාවට ගිය වෙලාවේ භික්ෂුණී ආයතනයක ඉඳලා. ඉතින් දවල්ට කෑම කාලේ ඉවරලා මෙයා අතෝදන් නැගිටිනකොට භික්ෂුණිය ඇහුවා "ඇයි නැගිට්ටේ" කියලා. එයාකෝල් මේ කාලේ ඉවරයි දැන් බඩ පිරিলা ඒක ඉතින් එයාකෝල් වාඩි වෙන්න. වාඩිලා ඔය කෑම බෙදාගත්තා නම් සේරම කන්න. මොකද අපේ ගොවියෝ හුඟක් මහන්සි වෙලා දාඩිය පෙරලා වෙහෙසිලා තමයි ඔය කෑම ඉවලා තියෙන්නේ. ඒ තමයි කෑම වල අපිට එව්පෙක් ගැන අපි කෘතඥ වෙලා වැඳලා තමයි පත් එක කන්නේ. ඒකද අපිට කිසිම අයිතියක් නැහැ මේ කෑම විසි කරන්න කියලා. එයා කිව්වා ඉතින් මම එදා නැවතිලා කෑම කෑවා. එදායින් පස්සේ මම ඉගෙන ගත්තා කවදාවත් කෑම විසි කරන්නේ නැහැ. දැන් ඒක අහපු දා ඉඳලා මමත් කවදාවත් බත් ඇටයක්වත් විසි කරන්න බෙදාගන්නේ නැහැ. ඉතින් ඒක කොහොම තියෙන දවස්වල මම ගියා මේ අවිස්සාවේල්ලේ තියෙන මේ කර්මාන්තපුරේ දේශනයකට. දේශකල ඔබ සාමාන්‍ය එතන බුෆේ ලන්ච් එක තියෙන. මමත් කෑම කණ්ඩ ගියාම මම දැක්ක ඩස්බින් වල කෑම පුරවලා තියෙනවා. ඉතින් මම මැනේජර්ගෙන් ඇහුවා මේත් එක්ක මම කෑම කෑවේ. ඇයි මේ? කොහොම තමයි සර් කොච්චර කිව්වත් වැඩක් නැහැ. කොච්චර අපි දඩ ගහලා තියෙනවද බැනලා තියෙනවද ඒත් ඔච්චර තමයි. ඉතින් ඊට පස්සේ මම කතාවේදී මට අහම්බෙන් වගේ මම මේ කතාව කිව්වා. මේ කතාව කිව්වා දැන් අපිට අයිතියක් නැහැ මේ මෙහෙම එවන කෑමක් විසි කරන්න. ඒකින්ද මේ කෑම හැම එකක්ම කාලේ ඉවර කරන්න පුරුදු වෙන්න ඕනේ කියලා. එහෙම කියලා මම ආව එච්චරයි ඉතින්. හැබැයි දවස් දෙකකට පස්සේ මැනේජර් කතා කරලා කියනවා "සර් කතාවෙන් පස්සේ අර සම්පූර්ණ අර ඩස්බින් පිරෙන එක නැවතුණා. දැන් තියෙන්නේ කිලෝ 25ක් විතර මාළු කටුයි කරපිංචනටි ඒ වගේ ටික ඇර ඉස්සර අපි ඌරු කොටුවකට වෙනම දෙනවා. දැන් අපිට දෙන්න දෙයක් නැහැ. මම එකෙන් කියන්න උත්සාහ කරේ දැන් මේක හරියටම ඒත්තු ගන්නවා. ඒක පිළිගන්නවා. ඒක මේ කියලා නැහැ කවුරුවත්. ඉතින් ඔහෙ ගන්නවා බෙදා ගන්නවා විසි කරනවා ඉන්න. එහෙම නැතුව අපි නිතරම අම්මලාට කියන දාත් තමයි මදි වෙන්න යන්නේ කියලා. දැන් මදි වෙන්න ඉවදාට තමයි කැම රස. වැඩියෙන් උපදාන කැම රස නැහැ. තියන ඕන තරම්. මදි වෙනකොට ඔන්න හැමදාම රස වෙනවා. ඒක අපි නිරන්තරයෙන්ම අම්මලාට කියන දාත් තමයි මදි වෙන්න යන්න. පොඩ්ඩක් මදි වෙච්ච දාට තමයි එතකොට අන්තිම ටිකත් අතගාලම කන්න තමයි තියන්න ඕන. ඒක තමයි අර පිරිමැස්ම කියන්නේ. ඒ කියන්නේ කෑමත් කනවා මැරෙන්නේ නැහැනේ පොඩ්ඩක් නොකෑවයි කියන්නේ. දැන් කරන්නේ අපි අර තියෙන හින්දා කනවා හැම මේස කන හැටි දන්නෙත් නැහැ. අනිත් එක තමයි අපිට මේ කෑම පිළිබඳව අර පිරිමැස්ම උගන්වලා තියෙන්නේ මේ බෞද්ධ ඉගැන්වීම් අනුව. ඒ මම නිතරම කියන දා තමයි මේ අපිට මෙහෙම කන්න පුරුදුනේ කොහොමද? අපිට පුරුදුනේ බුදුහාමුදුරන්ගේ. මොකද බුදුහාමුදුර කියන්නේ කවුද? බුදුහාමුදුර කියන්නේ අවුරුදු ගාණක් හිටපු රජ කෙනෙක්. එතකොට මේ රජුරුවන්ගේ රජ මන්දිරයේ තිබිච්ච අවතුම් පැවතුම් තමයි බුදු වුණාට පස්සේ බුදුහාමුදුරු ඉගැන්වුවේ භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලා තමයි අපිට ඉගැන්වුවේ. ඔය සද්ධර්ම අලංකාර සද්ධර්ම රත්නාවලි කියලා තියෙනවනේ කන බොන හැටි සේරම කියලා තියෙනවා. එතකොට මේ අර විනය නීති වලත් කියලා තියෙනවා. එතකොට දැන් මේකෙන් පේන දැන් මට මතකයි ආවෙත් මං කෑම කන කාලේ තාත්තා ඉස්ස මට කියනවා මේ කෑම කනකොට මේ හොඳ මේ කුමාරෙක් ඔය කන්න ඕන. කොහොමද කුමාරයෝ කන්නේ? කුමාරයෝ කන්නේ මේ අල්ලේ ගා ගන්න නැති වෙන්න අනා ගන්න ඕන. එතකොට එදා ඉඳන් මට පුරුදු වෙලා තියෙනවා ඇඟිලි තුඩු වලින් මෙහාට එන්නේ නැති වෙන අනන්න. ඉතින් මේක තමයි අපේ අර දිගින් දිගට කියපු දේ. එතකොට අපි එහෙම අනල්ලා ඉතින් බොහොම රසට හිමින් සීරිය ටික ටික කන හැටි තමයි කියලා දුන්නේ. එතකොට මේ හැම එකෙම පෙන්눔 කරන්නේ යම්කිසි සංස්කෘතියකට අනුව තමයි අපේ ආහාර රටාව පුරුදු කරලා තියෙන්නේ. කන බොන හැටි පුරුදු කරලා තියෙන්නේ. එතකොට අපි කන්නේ ගෙදර හදාගෙන. ඒතර ගෙදර හදාගෙන කෑම කන්න අපි ආපහු පුරුදු කරන්න ඕනේ. දැන් ලෝකයේ ඔය ෆාස්ට් ෆුඩ් කියන සංකල්පය දැන් නැති වෙලා යනවානේ. දැන් ආපහු ස්ලෝ ෆුඩ් කියන සංකල්පයක් ඔය ඉතාලියෙන් ඇවිල්ලා තියෙනවානේ. දැන් ෆාස්ට් ෆුඩ් කියන සංකල්පය ඇවිල්ලා දැන් ඔය කුණු ජරාව සේරම කාලා ලෙඩ වෙලා සේරම කරලා ඔන්න අපි ඉන්නකොට දැන් ඔන්න ලෝකේ පුරාම යනවා ස්ලෝ ෆුඩ් කියලා සංකල්පය. දැන් කියනවා කෑම ගෙදරින් හදාගෙන යන්න. එතකොට දැන් ඔය ඕස්ට්‍රේලියාවේම හෝම් මේඩ් කියලා නිකන් නිතරම ගෙදරින් හදාගෙන කෑම තමයි ඉස්කෝලේට ගේන්නේ. ගෙදරින් හදාගෙන කෑම තමයි කාර්යාලයට ගේන්න ඕනේ. ඒක තමයි අගය කරන්නේ.
දැන් ඒගොල්ලෝ අපේ තිබිච්ච ගති ලක්ෂණ එතෙන්ට යනකොට එතන තිබිච්ච දුර්වල ගති ලක්ෂණ අපිට ආවා. දැන් මම ඉන්නේ පාන්දුරේ ඉඳලා සාමාන්‍ය බණ්ඩාරකට යනකොට මම ගණන් කරලා තියෙනවා කෑම කඩ 25ක් විතර තියෙනවා. කෑම කඩ 25ට විතර ඩිස්පෙන්සරිත් 25ක් විතර වැටලා තියෙනවා. දැන් මේ දෙකම ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර පාන්දුරේ ඩිස්පෙන්සරියක් තියෙනවා ඊළඟට බණ්ඩාරගම. ඒ අතරතුර තිබුණේ නැහැ. දැන් අද කෑම කඩ තිබුණෙත් නැහැ ඒ දවස්වල. කොහොමද ගෙවල් වලින් කෑම කඩත් වැටලා ඒත් එක්කම ඩිස්පෙන්සරිත් හැමතැනම වැටලා. ලේ මල මූත්‍රා කියලා බෝඩ් එක ගාගෙන හැමතැනම ඉන්නවා. දැන් මේව ඉස්සර තිබුණේ නැහැ. ඒ දැන් අපිට පුරුදු කරපු සංකල්පය ඉවරලා තියෙන එතනින්. ඒ කියන්නේ අපි කඩෙන් කනවා කාලි ඉවරලා බෙහෙත් ගන්නවා බෙහෙත් අරගෙන ඊළඟට යනවා ලේ මූත්‍රා චෙක් කරන්න. ওই විදියට අපි සම්පූර්ණ ජන ජීවිතය විකෘති කරගෙන තියෙනවා. දැන් මේ සේරම තිබුණ නැති දෙයක් අපිට දාපු දෙයක්. ඉතින් මේක ආපස්සට යන්න වෙනවා. අපේ දැන් මම සාමාන්‍යයෙන් ඒක අවතුම් පැවතුම් ඇනුවගෙන මම ගෙදරින් තමයි උයාගෙන යන්නේ කෑම කන්න පුළුවන් තරම් ගෙදර කෑම තමයි කන්නේ. අහම්බෙන්ම කන්න බැරුණොත් විතරයි කඩේකින් කන්නේ. ඊළඟට මම වතුර එකක් මම ගෙදරින් අරන් යන්නේ වතුර එක වරන් ගිහලා බොන. දැන් බෝතල් වතුර බොන්න පුරුදු කරේ කවුද? අපිට මේ බෝතල් වතුර කියන්නේ වසනේ. දැන් මේ පිළිබඳව ඉන්ටර්නෙට් එකට ගිහලා බැලුවොත් එහෙම මේ බෝතල් වතුර ප්ලාස්ටික් බෝතල් වතුර බොනවයි කියලා කියන්නේ වස ඇත්තරම. දැන් මම මතකයි මේ ජනාධිපතිතුමා කියලා තුනනේ එයාගේ රැස්වීම වලට බෝතල් වතුර ගේන්න එපයි කියලා. දැන් එතන තියන්නේ නැහනේ. ඒ කියන්නේ යම්කිසි දර්ශනයක් එතන තියෙනවා. ඒ කියන්නේ බෝතල් වතුර ආවට පස්සේ අපේ මෙච්චර කල් අපිට තාමත් අපේ ජල සම්පාදන මණ්ඩලය අපිට සහතික කරනවා ඔබට බොන්න පුළුවන් වතුර තමයි අපි එවන්නේ කියලා. දැන් ඒ වතුර එක ගෙදර තියෙද්දී අපි ගෙනල්ලා කඩෙන් ගෙනව බෝතල් වතුර. ඒ බෝතලේට වතුර ඇතුල් කරනකොට ඒකට රසායනිකයන් ඇතුල් කරන්න වෙනවනේ. කල්පවත්තකට යම් කිසි මා තියෙනවනේ. ඊට පස්සේ අපි ඕක ගිහිල්ලා වාහනේ හරි තියා යනවා. ඊට පස්සේ අර රස්නේ ඇති වෙලා මේක රසායනික විකෘතියක් වෙනවනේ. දැන් ඒ වස බොන්නේ. ඒ කියන්නේ මේ හොඳට ගෙදර තියෙන වතුර ටික බොන්නේ නැතුව දැන් මේක ආවේ කොහොමද? මේක ආවේ අපේ අය ගියා සාමාන්‍යයෙන් අය තියෙන 5 ස්ටාර් හොටෙල් වල තිබුණු සම්මන්ත්‍රණ වල. ගියාම ඒ මන් සම්මන්ත්‍රණ වල අර විදේශික පුජ්‍යලයින්ට ගෙනත් තියලා තියෙනවා බෝතල්. අපි හිතුවා ඒක තමයි ක්‍රමය. අපිත් ඇවිල්ලා දැන් මේ හොඳ ඇල් වතුර ගෙදර තියෙද්දි ඒක පැත්තකින් තියලා අර බෝතල් පුරුදු කරා. දැන් ලංකාවේ බෝතල් කොච්චර ප්ලාස්ටික් අපත යනවද? මේ ප්ලාස්ටික් කොච්චර මේ නිකම් බොන්න පුළුවන් වතුර එක බොන්න නැතුව බෝතල් වතුර පුරුදු කරලා කපන්න නැහැ බෝතල් වතුර බොනවා කියන්නේ මේ බෝතල් වතුර බිව්වට පස්සේ ඉතුරු වෙන ප්ලාස්ටික් වල මොකද කරන්නේ? දැන් මේ වයින් අපි සම්පූර්ණ මුළු ජන ජීවිතය විතරන්නේ පරිසරය විකෘති කරලා දානවා. දැන් මේකෙන් මම කියන්න උත්සාහ කරේ සරල දේවල් ටිකක් තිබියදී අපි එන්න සංකීර්ණ කරගෙන මේ ජීවිතය සරල කරගන්නේ කොහොමද? ඇත්තට මම පොතකුත් ලියලා තියෙනවා තෘප්තිමත් සරල ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා. ඒ පොත මම ලිව්වේ ඕස්ට්‍රේලියාවේදී එහෙ පොතක් බලාගෙන. මොකද එහෙ තියෙනවා දැන් ඔන්න ආපහු සිම්පල් ලිවිං කියලා. මේ සිම්පල් ලිවිං වලට අපිට දැන් ඒගොල්ලෝ ගන්නවා. මේ බැලුවම අපේ තිබුණු සිම්පල් ලිවිං තමයි අපිට මේ ආපහු උගන්වලා තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මුදල් පරිහරණය ගැන. ඒගොල්ලෝ කියනවා මුදල් පරිහරණයේදී නිතරම පරිස්සම් වෙන්නට ඕන. ඒ කියන්නේ අපි ගොඩක් මුදල් උපයන්න ඕනේ නැහැ. හැබැයි තිබෙන මුදල යම් කිසි විදිහට හසුරුවා ගන්න ඉගෙන ගන්නට ඕන. එතකොට අපි සාමාන්‍යයෙන් අපිට තියෙන්න ඕන නිරන්තරයෙන්ම හදිසියක් වුණාම ගන්න අර පිරිමැස්මක් කළද. මේක අපි ආච්චිලා කියලා ඉස්සර කරානේ. ඉස්සර ඕනම දෙයකදී හදිසියක් වුණාම අන්තිමට ආච්චි ළඟ කොහේ හරි සල්ලි ටිකක් ගැට ගහලා තියෙනවා. එක්ක අල්මාරියේ කොහේ හරි තියෙනවා නැත්නම් සාරියක හරි ගැට ගහලා අන්තිමට කෑල්ල ටිකක් දෙන්න එයා ඉතුරු කරලා තියෙනවා. ඊළඟට ඉස්සර වන්දනා ගමනක් ගියාම අනිවාර්යෙන් කැටයක් ගේනවා. ඒ කැටයක් ගෙනල්ලා කැටයට හැමදාම සල්ලි දානවා. කටේ සල්ලි දාලා අවුරුද්ද අන්තිමට ඊළඟ අවුරුද්දේදී වටවන්දනාව යන්න කියලා අර නඩේගුරු ඇවිල්ලා කතා කරනකොට කැටේ කඩන්න විතරයි තියෙන්නේ. ඒකේ තියෙනවා වටවන්දනාවේ සල්ලි. දැන් කැටේ නැහැ. කැටේ නැත්තේත් නැහැ. සල්ලි දාන්නෙත් නැහැ. දැන් කතා කරොත් වටවන්දනාව යන්න අපේ ගෙවල් වටේ තමයි ඉන්නේ. සර් කීයක් හරි දෙන්න බැරිද අපිට මේ රට යන්න කිය. නැත්තම් වන්දනා ගමනක් යන්නේ. ඇයි අතේ ඉතුරු කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඉතිරි කිරීමේ සංස්කෘතියෙන් මේ කියන්නේ නාස්ති කිරීමේ සංස්කෘතිය අපි මාරු වෙලා තියෙන්නේ. අර පිරිමැස්ම කියන්නේ ඉතිරි කිරීම කියන එක. ඒතර ඉතිරි කිරීම කියන සංකල්පය අපේ තිබිච්ච දෙයක්. අපේ ජන ජීවිතයේ තියෙන අම්මලා තාත්තලා හැමදෙනාම මුදල් යම් කිසි ඉතුරු කර. අපිට බුදුහාම අපිට දේශනා කළා ඉතුරු කරන්න කියලා. ඒ මොකද අපි කියන ආපදාසු භවිස්සති. හදිසියක් වෙච්ච වෙලාවට ගන්න. දැන් හදිසියක් වෙලා ගන්න ඉතුරු කරන්න ගියප එක සංකල්පය දැන් හොතරම පැහැදිලි වුණානේ. දැන් දවස් 5ක් අපි කිව්වොත් එහෙම කඩවල් වහනවා කියන්නේ මේ සල්ලි දෙන්න විදියක් නැහැ කියලා වැඩ නැහැ කිව්වොත් කන්න විදියක් නැහැ. සියලු දෙනාම නාස්ති කරනවා. ඇයි අපිට වැඩිය මුදල් උපයන හුඟක් දෙනෙක් ওই මුදල් නාස්ති කරනවා. දැන් සාමාන්‍යයෙන් අද වෙනකොට අපි වඩු වාසුන් නැහැ කෙනෙකුට නැත්තම් ওই මේසන් වාසු කරනකොට රුපියල් 3000ක් 3500ක් ගන්න අය ඉන්නවා. මේ ගණන් හදලා බලද්දී 60000ක් විතර මාසික පොඩියක් ගන්නවා. අපි දවස් දෙකක් වහින්න බලන්න. ඊළඟ දවස් වෙනකොට සතයක් අතේ නැහැ. ඒකට හේතුව අර පිරිමැස්ම කියන සංකල්පය ඔළුවෙන්ම ගිහිල්ලා මේගොල්ලෝ උදේටත් කන්නේ කඩෙන්, දවල්ටත් කන්නේ කඩෙන්, හවසටත් අඩියකුත් ගහලා
සිගරට් බීලා ගෙදර යනකොට රුපියල් 100ක්වත් ගෙදර යන්නේ නැහැ. ගෙදර ඉන්න කාන්තාවයි ළමයි සේරම අන්තිම අමාරුයි. දැන් මේ එතකොට අර පිරිමැස්ම කියන සංකල්පය දැන් ළමයින්ට පුරුදු කරන්නේ නැතුව මේ ස්වාමි මේ පිරිමින් මේවා හරියට මුදල් කළමනාකරණය කරන්නේ නැතුව මේ විදිහට ගියොත් අන්තිම අසරණ වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දන්නේම නැතුව තමන් ගෙදරත් අර්බුදයක් ඇති කරගන්න. ඒ කියන්නේ මුදල් කියන්නේ ජීවිතේ නෝනට ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. ඒතර ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නම් හදිසියක් වුණාම ගන්නත් මුදල් තියෙන්න ඕන. අර පිරිමැස්ම කියන්නේ ඒකයි. අර පිරිමැස්ම තමන්ට මුදල් ගොඩක් අතේ තියලා නාස්ති කරනවා කියන්නේ මේ හපංකමක් නෙවෙයි. දක්ෂ උගතුන් වෙන්නේ අල්පේච්ඡ වෙන්න ඕන. ඒකනේ කරණීය සූත්‍රය කියන්නේ. අපකිච්චෝ කියලා අල්පේච්ඡ ක්‍රියාවල් තියෙන ඒක තමයි සහැල්ලු දීපයත්මක් තියෙන. මේ තමයි උත්තර චරිතයක ලක්ෂණ. නැතු අර පහත් චරිතයක ලක්ෂණ තමයි මේ ජීවිතය සංකීර්ණ කරගෙන මහේච්ඡාවෙන් කටයුතු කිරීම. දැන් මහේච්ඡාව කියන එක බුදුහාමුදුරුවෝ දොස් කියපු එකක් නේ. අර බහුභාණ්ඩික හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දොස් කියලා තියෙනවානේ. ඕක බහුභාණ්ඩික කියන්නේ මෝග පුරුෂ කියලා කියන්නේ. මෝග පුරුෂ කියන්නේ මුග්ධ පුරුෂයා කියන්නේ. එතකොට බහුභාණ්ඩික මුග්ධකම. එතකොට අපි හැමදෙනෙක් හිතන් ඉන්නවා නම් මං ගෙදරට බහුභාණ්ඩිකව භාණ්ඩ ගොඩක් ගේනවා කියන එක අපේ පොතේ හැටියට නම් ඒක මුග්ධ චරිතයක් විතරයි. දැන් මේකට මේ education for liberation කියලා පොතක් ලියලා තියෙනවා. මම තාටින් කියන්න කොහොමද? එතකොට මේ education for liberation පොතේ කියනවා මේ ඇඩම් කර්ල් education for liberation පොතේ තියෙනවා මේ ඇමරිකාව ගැන කියන්නේ එහෙ තියෙනවා identity එක හදාගන්නේ belongings වලින්. belonging identity කියලා කියන්නේ. belonging identity කියන්නේ සන්තක අනන්‍යතාවය. සන්තක අනන්‍යතාවය කියන්නේ ගෙදර ඉන්න බල්ලා මොන වාදයකින්ද යන්නේ මොන ක්ලබ් එකටද ඊළඟ ගෙදර තියෙන කාර් එක මොකද්ද ගෙදර තියෙන ගේ කොච්චර ලොකුද දැන් මේ සන්තකයන්ගෙන් තමයි තමන්ගේ පර්සනාලිටි එක පෙන්වන්න හදන්නේ තමන්ට තියෙන සන්තකයන් වැඩි වෙනකොට අනන්‍යතාවය ලොක් කරන්න පෙන්නනවා දැන් මේක බොහොම පහළ මට්ටම එකක් කියන තමයි ඔහු තර්ක කරන්නේ මට ඔහොම කිව්වා මතක් වෙනවා මේ උදාහරණ දෙකක් එකක් තමයි මේ හිරෝෂි කුබෝති කියලා මහාචාර්යවරයෙක් හිටියා ජපන් මහාචාර්යයෙක්. ඒ මහාචාර්යවරයා තමයි මුල්ලේරිය අපේ බදගිරිය සෝමන් සාඳුරන්ගේ ළමා පදනමට උදව් කරේ. ඉතින් ඒ හරිම දක්ෂ, ඊටාම වැදගත් මහාචාර්යවරයෙක්. ඒ මං කාතා 8ක් විතර අහලා තියෙනවා. හැම අවුරුද්දෙම සැරයක් එනවා. සල්ලි ගෙනාලා ගොඩක් දෙනවා. හාමුදුරුවෝ සම්පූර්ණව විශ්වවිද්‍යාල මට්ටමට දියුණු කරලා තියෙන සල්ලි වල. දැන් ඔහුගේ කතාව හරි අපූර්ව කතාවක්. ඔහුගේ තියෙනවා චරිත ලක්ෂණ ගොඩක්. එකක් තමයි ඔහුට ළමයි 50ක් විතර ඉන්නවා. ළමයි 50ක් කියන්නේ කොහෙද? එයා කියන දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ළමයි විකුණලා තියෙනවා. පාරේ ගෙනල්ලා මිනිස්සු ළමයි විකුණනවා. විකුණනකොට මේ මහාචාර්යවරයා යනකොට ළමයෙක් හම්බුනම අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා ගෙදර හදනවා. දැන් එයා කියන මගේ ගෙදර කාමර වැඩි වෙලා තියෙන එහෙම ළමයි හදලා. ඉතින් ඒ ළමයි සියලු දෙනාම ළඟදී එක සැරයක් ලංකාවට ආව 50 දෙනා විවාහ වෙලා 55ද කොහෙද ඉන්නවා. ඒ විවාහ වෙලා ඒගොල්ලෝ සේරම ඉන්නේ. ඒක වෙන කතන්දරයක්. ඒතකොට ඒ එකක්. අනිත් එක තමයි ඔහු කිව්වා මං අවුරුදු 8ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ කියපු දවසේ. ඒ අවුරුදු 8ේම මම මේ ආමුදුරන්ට මේ ගොඩනැගිලි හදන්න මම ලක්ෂ ගාණක් ගෙටක් දීලා තියෙනවා. මට ඕන තරමක් තියෙනවා. හැබැයි මේ අවුරුදු 8ටම මම අදන් ආවේ මේ ඇඳුව. එතකොට මට ඒ කියන්නේ යා කොච්චර මුදලක් ලංකාවේ මේ ගොඩනැගිල්ලක් හදන්න ගෙටක් දීලා තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමට ආයතනයක් දිනු කරලා තියෙනවා. හැබැයි අවුරුදු 8ටම මම අදන් ආවේ මෙන්න මේ ඇඳුම කියලා. ඒකෙන් පේනවා අර උගත් පුජ්‍යලයේගේ චරිතයේ තියෙන ලක්ෂණ. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕනේ සල්ලි නාස්ති කරන එක නිකම් පොෂ් එකට ඉන්න එක කියන එක නූගත්කමේ ලක්ෂණයක් කියන එක ඒත් උගත්දාට තමයි මේ අර පිරිමැස්ම කියන එක තේරුම් ගන්න පුළුවන්. මහාචාර්යතුමා අර සඳහන් කළා කන හැටි. බත් තනන හැටි මේ ඇඟිලි වලින් තමයි බත් තනන්නේ කියලා. ඒ වුණාට සමහර ළමයි මම දැකලා තියෙනවා බත් මිරිකනවා. චොරපයින්ද මිරිකනවා. සමහර ළමයි කන අතරේ කම්මැලිකට වගේ ගහ ගන්නවා. බත් කුලින් ගන්නවා. එතකොට මම ડોක්ටර් ගහනවා ડોක්ටර් මට ගහනවා ඉතින් හරි හොඳයි බත් හැම තැනම බත් ගේ පුරා බත් සමහර ගෙවල් වල සමහර තියෙන තැන් වලත් නිකන් සමහර බිත්ති වල ගහනවා මෙහෙම තින්ත ගහනවා වගේ හොදි ගහනවා මේවා ගහනවා මේ වගේ මේ විසි කරන ළමයි නාස්තිකාර සිතුවිලි වලින් මේ පිරිච්ච ළමයි අපි දැකලා තියෙනවා විසි කරනවා ගහනවා හිතලා බලන්න බත් ඇට 10ක් ජයනන්ද මහත්තයා ක්‍රමයට මම මේ ගණන් හදන්නේ බත් ඇට 10ක් එක ගෙදරකින් ඉතුරු කළොත් එහෙම මිලියන 5ක් ගෙවල් වල බත් ඇට ඉතුරු කළොත් එහෙම කීයද? ලක්ෂ 500ක්. බත් නැති ගෙවල් වල බත් උයන්ට පුළුවන්. බත් නැති නංගිලට, බත් නැති මල්ලිලට බත් දෙන්න පුළුවන් ඔබ ඉතුරු කරන බත් ඇට වලින්. මේක දරුවන්ට කියලා දෙන්න. නංගිට මල්ලිට කියලා දෙන්න. අද දොරමඩලාව යන වෙලාව විකාශය වෙන වෙලාවේ නිදාගෙන නම් ඉන්නේ හෙට ඇහැරුණාම කියලා දෙන්න. ඔබ ඉවත දමන බත් ඇට 10 ඉතුරු කළොත් එක ගෙදරක බත් ඇට 10ක් ඉතුරු කළොත් ගෙවල් ලක්ෂ 50ක බත් ඉතුරු වෙනවා. රටේ
බත් නැති ගෙවල් වල බත් කටක් කන්න නැතුව අඬන නංගිලා මල්ලට බඩ පුරවන්න ඒක ඇති කියලා දෙන්න. එතකොට තමයි දැනෙන්නේ. ඉස්සර බත් ඇටයක් බිමට වැටිච්චාම ඔක වැඳලා උඩින් තියන්න කියන්නේ. මේවා අපේ නැතිවෙච්ච ආකල්ප. බත් ඇටයක් කියන්නේ අර මෙතුමා කිව්වා වාගේ ඒ බත් ඇටේ අපේ කටට කණ්ඩ ගේන්න කී දෙනෙක් දායක වෙලා තියෙනවද කියන මේ තේරුම් නැතිකම තියෙන්නේ. ඒ කියන්නේ අපි දකින්නේ මනුස්ස චරිත ගිහිල්ලා මේ ගොවිතැන කරලා වගාව විතරක් නෙමෙයි. මේ බත් ඇටේ තියෙන පෝෂක ගුණයන් එකතුකරනද මේ ශුද්ධ ජීවීන් ගොඩාක් අය සහයෝගය දෙනවා. ඒ දායකත්වයෙන් ලැබිච්ච අපේ ආහාරයට ගෙනාපු මේ බත් ඇටේ බිමට වැටෙන්න දුන්නේ නැහැ. මේක තමයි අපේ තිබ්බ ඒ දර්ශනීය වැදගත්කම. හොඳයි. අපිට අමතුම් කීපයක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මට කතා කරන්න ඕනේ අපේ ඩොක්ටර් පාදෙනිය මහතාට. ඔව් කතා කරන්න. ඩොක්ටර් පාදෙනිය මහතා ඔබතුමාට මතකද දන්නේ මම ඔබතුමාගේ ඔබතුමා මගේ පළවෙනි විද්‍යා ගුරුවරයා. මම ඔබතුමාගේ පන්ති ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්කම මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම කුරුණෑගල මඩියද විද්‍යාලයට ඉස්කෝලේ ගියේ. අපේ රටේ පෞද්ගලික කර්ම පද්ධතිය දියුණු කර ගැනීමට තිබිය යුතු ලොකු දේවල් දෙයක් කියන්නේ අපේ පුරන්තුලාගේ පුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක අපිට පුළුවන් ඒ වාරි මාර්ග දෙපාර්තමේන්තුව හරහා අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව හරහා ඒ වාරි මාර්ග දියුණු කරලා ඒ පුරන්වියගේ කුඹුරු අස්වද්ද ගන්න. ඒක අපේ ආරක්ෂක අංශහරහා හෝ කෙසේ හෝ කරගන්න පුළුවන් දෙයක්. අනිත් එක ඊට පස්සේ දෙවනියට තියෙනවා දැන් අපේ තිබ්බ කටුවනෝද වැනි එතකොට ඊම්බෝවිට්‍යා ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් දැන් අභාවයටම ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දේවල් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. අපේ ශරීරයට වැදගත් දේවල් කියන එක පැහැදිලි කරලා තියෙනවානේ. හොඳයි. ඒ වගේම ඔබතුමාගේ අදහස කෙටියෙන් ඉදිරිපත් කරනවා වටිනවා. ඔව් තවත් තියෙනවා අපේ එතකොට එලකිරි එතකොට එළුකිරි වගේ දේවල් අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දේවල් දිනු කිරීම වඩාත් වැදගත් වෙනවා අපේ රටේ ආර්ථිකය අපේ රටේ පෝෂ්‍යදායී තත්ත්වය පවත්වා ගැනීමට. හොඳයි. බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. ආයිබෝවන් මේ විද්‍යුත් මණ්ඩලයෙන් අවසරයි. මේ මගේ අදහස නම් මේ අපේ රටේ මේ ජනතාව අරබිරිමත්ම ඉතා වැදගත්. ඒ වගේම රජේවල් අරබිරිමත්මත් ක්‍රියාත්මක කරන්න ඕන කියන එකයි මගේ අදහස. මොකද අපි එක බුද්ධිලේ ලක්ෂ 7ක් විතර අද ණය වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ ප්‍රාග්ධන වීදම් විශාල වශයෙන් අපේ රටේ අනවශ්‍ය දේවල් 1970 පස්සේ විශාල වශයෙන් අනවශ්‍ය දේවල් වලට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ගැන අවධානය කරන්න ඕන. ඊළඟට මට කියන්න ඕන ලෝකේ සෞඛ්‍ය සංවිධානය අසරණ වෙලා තියෙන අවස්ථාවක මේ භෞතික සිත මෙතර අසරණ වෙලාද කියලා තේරුණා. මේ අපේ වෛද්‍යතුමා කිව්වා අධ්‍යාපනය ගැන ඊළඟට අධ්‍යාත්මික මනස තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි අධ්‍යාපනය කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි. හොඳයි. පරිස්සම සහ අර පරිස්සම ගැනයි කතා කරන්නේ. රවින්ද්‍ර ජයනන්ද මහත්මයා කතා කරන්නට කලින් මට අවසර දෙන්න පාලක මිදට යන්න පණිවිඩ කීපයක් සඳහන්. පරිස්සම සහ අර පරිස්සම ගැනයි අද දොරමඩලාවෙන් කතා කරමින් ඉන්නේ. විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රවින්ද්‍ර ජයනන්ද මහත්මයා. ඔව්. මම මේ කතාව ඊළඟට විදුලිය ගැන කතා කරන්න හිටියේ. නමුත් තව මාතෘකා කීපයක් ආපු නිසා නැවත ගැන කතා කරන්න හිතුණා. ඉස්සෙල්ලාම මේ මම දැන් මාස ගානක් ඉඳලා මේ විෂය ගැන හිතනවා සහ මේක ප්‍රචලිත කරන්න ඕනයි කියන අදහස් තියෙනවා. අර කිව්වාගේ ජන විඥාණයට මේක ඇතුල් කරන්න ඕන කොහොම හරි. ඒතර ඒකට මම හිතනවා කරන්න පුළුවන් හොඳම වැඩේ අපේ අම්මලා සහ බාල පරම්පරාව. ඉතින් මම මේ ගැන අපි දන්න සම්පතුංග මහත්මයා අපේ ට්‍රෙෂරි හිටපු සෙක්‍රටරි මහත්මයා කතා කරනකොට කිව්වා අර පරිස්සම ගැන හොඳටම තියෙන විනය පිටකය කියලා. අඩු ගානේ කොලයක්වත් කරන්න එපා කියලා කියන தත්ත්වෙට ඉතිරි කිරීම අර පරිස්සම ගැන කතා කරලා තියෙනවා.
ඊළඟට දැන් තව එකක් කතා කළා මේ මගුල් වෙන කෑම අහක දාන එක ගැන. දැන් අපි හෝටල්වල මගුල් උත්සවවලට ගියාම කොයිතරම් කෑම අහක දානවා. ඒතර මං හිතන්නේ එතන ඒක වෙන්න එක හේතුවක් තියෙනවා. සමහරට එකපාරට බඩගින්න නිසා කෑම බෙදෙන තැනට ගියාම අර බඩගින්නට ගොඩක් බෙදා ගන්නවා. ඒකට ගෙනාවට පස්සේ කන්න බෑ. සාමාන්‍යයෙන් කළ යුත්තේ ඉස්සෙල්ලා පොඩ්ඩක් අරගෙන එනවා. ඇහිලා හිටේ කනවා. ආයි මදි නම් ආයි ගිහලා ගන්නවා. එහෙම කරොත් ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒකයි කළ යුත්තේ. මම හිතන්නේ ඒක තමයි එකක් කරන්න පුළුවන් දෙයක් අර පරිස්සම වෙනුවෙන්. ඊළඟට දැන් ගෙදර කර පරිස්සම ගත්තාම මම පොඩි දෙයක් ගැන කතා කරනවා. අපි හිතමු සබන් කෑල්ලක්. අපි සබන් කෑල්ල ගාලා ඉවරනකොට අන්තිමට එනවා පොඩි පෙත්තක්. මං හිතන්නේ ඒක ග්‍රෑම් 10 15ක් විතර වෙන්න පුළුවන්. දැන් ওই පෙත්තට මොකද වෙන්නේ? ওই පෙත්ත බොහොම වෙලාවට විසි කරනවා. ඒකට අපිට පුළුවන් මේ පෙත්ත අලුත් සබන් කෑල්ලට අරගන්න. ඒතොර ඒක ලොකු ඉතිරියක්. සමහරට පවුලට පොඩි ඉතිරියක් වෙන්න පුළුවන්. ලංකාව ගත්තාම ලොකු ඉතිරියක්. ඒතොර ඒ වගේම තමයි දැන් මදිතුමා කිව්වා මේ සීනි භාවිතය ගැන. මම හිතනවා සීනි සහ මිරිස් භාවිතය ඒක පුරුද්දක් වැඩියම මං හිතන්නේ. එහෙම නෙමෙයිද? සීනි භාවිතයේ පුරුද්දක් වැඩියම. සීනි භාවිතය ඇත්තටම මේ අපි පරපුරක් හැටියට කරපු වැරද්දක්. අපි අතීතයේ සීනි භාවිතා කරලා නැහැ. සීනි අපිට ආපු දෙයක්. අපි පාවිච්චි කරලා තියෙන්නේ අපේ රටේ බිහි වෙච්ච කිතුල්. අපේ රටේ බිහි වෙච්ච කිතුල් දැන් අපි සැලකුවොත් එහෙම අපේ පැණි රස ගෙවල් වල කන මේ ෂෝට් ඊට්ස් කියලා කියන්නේ ෆාස්ට් ෆුඩ් කියන එක අපේ තිබ්බේ මොනවද කැවුම් මුං කැවුම් කොකිස් මේ සියල්ලම පැණි රස ඒවනේ අපි පැණි වලලු කියලා දාලා කෑවනේ. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ පැණි වලලු එදා අනිත් එක දැන් අපි පැණි වලලු කන්නේ අවුරුද්දට වාගේ විතරනේ. එදා අපි අත්තමලයි ගෙදර ගියාම මුට්ටියේ පැණි වලලු ඕනේ වෙලාවක දාලා තිබ්බා. එතකොට මේ පැණි වලලු කාලා හැදිච්ච නැති දියවැඩියාව එච්චර කණ්ඩ නැති අපි අද හදාගන්නේ කොහොමද සීනි? ඒක නිසා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් අර ඔබතුමා කිව්වා වගේ මම මේ සීනි සහ මේ කිතුල් ගැන අධ්‍යයනයක් කරා. ඒ අධ්‍යයනයේ පැහැදිලි වෙන දේ තමයි දැන් අපි දියවැඩියා කාරක ගුණයට අපි කියනවා මේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක නැත්නම් ඒකලා ග්ලයිසීමික් ලෝඩ්. ඒ කියන්නේ අපි කෑමක් කාපුවාම අපේ සිරුරට ගොඩක් සීනි ආවොත් එහෙම අපේ සීනි ඉහළට විචල්්‍ය වෙනවා රුධිරේ. එතකොට මේ සීනි කළමනාකරණය කරන්නේ ඉන්සියුලින් එන්න ඕනේ. ඉන්සියුලින් ස්‍රාවය කරන්නේ අග්න්‍යාශය. යාට ලොකු පීඩනයක් අභියෝගයක් වෙනවා. ඒක නිසා අපේ ආහාරයට සීනි හිමින් ඇතුල් කරන්නට පුළුවන් නම් එක වේලක ඉඳලා ඊළඟ වේල දක්වා ඒක පාලිතව ඇතුල් වෙනවා නම් එතකොට අර ග්ලයිසීමික් අර අපිට මේ ඉන්සියුලින් වල කාර්යභාරය එච්චර කලබලයකින් තොරව කරන්න පුළුවන්. අග්න්‍යාශයේ පීඩාවකටපත් වෙන්නෙත් නැහැ. ඒක නිසා දියවැඩියාවට තියෙන ප්‍රවණතාවයත් අඩුයි. ඒක තමයි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ. එතකොට සීනි වල ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක සාමාන්‍ය සලකන්නේ 80ක් විතර කියලා. 80ක් කියන්නේ ඉහළ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකක්. ඒ කියන්නේ දියවැඩියා කාරක ගුණයක් තියෙනවා. ලංකාවේ බිහි වෙන කිතුල් එකයි මේකට පිම්බීම කියන්නේ. ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක 22යි. ඕ 28 ඒ පරාසයේ තියෙන්නේ. ඒ කියන්නේ ඒවා කෑවට අර මේ ඊළඟ මේ ආහාර වේල දක්වා හිමින් ඇතුළු කරන්නේ අපිට ලොකු පීඩනයක් අභියෝගයක් දෙන්නේ නැහැ. එතකොට අපි ලංකාවේ කිතුල් මම ඔකට කියන්නේ මේ පන්තිල් රකින්න කිතුල් කියලා කියන්නේ සීනි කලවම් කරපු නැති කිතුල් හකුරු නම් අපි පරිභෝජනය කරන්නේ. ඒ කිතුල් නම් පරිභෝජනය කරන්නේ එදා කාපු ඒ රස දාති අපි කෑවට ඒ රස අපි භුක්ති විඳට අපිට දියවැඩියා කාරක ගුණයක් එන්න නියමිත නැහැ. එතන යන්න මම ඒකයි කිව්වේ අර පරපුරෙන් පරපුරට යන්න ඕනේ දායාදේ අපිට නැති වෙලා කියලා. ඔව්. ඉතින් මම මේ කියන්න හැදුවේ දැන් සීනි කියන එක මම හිතනවා පුරුද්දක් කියලා. අනිත් එක දැන් සමහරලාට ඉන්නවා විට කන අයට වැඩියෙන් සීනි අවශ්‍ය වෙනවා. සමහරට සීනි හැඳි 4 5 6 පාවිච්චි කරනවා තේකට. එතකොට ඒකම සීනි නැතුව තේ බොනයක් තියෙනවා. එතකොට මේක පුරුද්දක්. එතකොට දැන් අපි අපේ අම්මලාට කිව්වොත් පොඩ ඕක පුරුද්දක් නිසා ටික ටික අඩු කරන්න ඕනේ. අද හිතට ගන්න එක මාස 2ක් 3ක් ඇතුළත එක හැන්දක් අඩු කරනවා. එතකොට එක හැන්දක් කියන්නේ ග්‍රෑම් 4ක්. දවසට තේ 3ක් බිව්වොත් 4 වරක් 3 12යි. ග්‍රෑම් 12ක් ඉතුරු වෙනවා එක්කෙනෙකුට. ඊතර 4 දෙනෙක් හිටියොත් ග්‍රෑම් 48ක් ඉතුරු.
එතකොට මුළු ලංකාව මිලියන 20ක් ඔය වැඩේ කරොත් හිතා ගන්න පුළුවන් කොච්චර ඉතුරු වෙනවද? ඒකට මම ඕනනම් තව කැලක් එකතු කරන්න මම දැන් දොරමඩලාව සරුවෙන්දත් එක්ක. දැන් ඕක ගැන ගණනය කිරීමක් කරලා තියෙනවා. දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් නිකුත් කරා සීනි හැඳි දෙකක් දාන තේ කෝප්පෙට එකක් දාන්න කියලා. ඒතරයි බලාපොරොත්තු වුණා සීනි ආනයනය අඩු වෙයි කියලා. සාමාන්‍යයෙන් ලංකාවෙන් සීනි ආනයනය සඳහා බිලියන 50 100ක් අතර ප්‍රමාණ බිලියන. ඒ කියන්නේ අපේ අධ්‍යාපන පිරිවැය වාගේ මුදලක් අපිට වැය වෙනවා. ඇත්තටම සීනි ආනයනය අපි සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ කියලා ආකල්පයක් දරනවා. ඒක එතකොට කෙනෙක් කිය අපි සීනි නැතුව කොහොමද ඒ කටයුතු කරගන්නේ කියලා. එතකොට ලංකාවේ කිතුල් ගස් සම්පූර්ණයෙන්ම අපේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව GPS විදිහට ගණනය කරලා තියෙනවා. ලංකාවේ කිතුල් ගස් තියෙනවා 7,58,000. එතනින් 14%යි මදින්නේ. ඒතර අපි ඉල්ලීමක් කරා දැන් කිතුල් අමාත්‍යාංශිකුත් ඇවිල්ලා තියෙන නිසා මේ රටේ හැම ගහටම අමාත්‍යාංශයක් තියෙනවා. ඒක නිසා මේ කිතුල් අමාත්‍යාංශයක් ඇවිල්ලා තියෙන නිසා කිතුල් ගස් ටික ඉතුරු 86%ත් මදින්න කියලා. මදලා අපි හකුරු නිෂ්පාදනය කරගත්තොත් අපිට බිලියන් 50 100ත් අතර විශාල මුදලක් රටට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අර සීනි වල වාගේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක 80 නෙමෙයි අපේට ආරක්ෂාව සලසන අපේ අර පරිස්සමයි දෙකම ගේන අපේ කිතුල් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ සීනි ආනයනය අඩු වෙලා නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මම හොයලා බලපුවාම මේ සීනි පාවිච්චි කරනවා ලංකාවේ කසිප්පු නිෂ්පාදනයේට. ඒක නිසා මං හිතන්නේ රටක් හැටියට අපිට කොරෝනා වෛරසයේ ගම්මට්ටමට අපිට හොයන්න පුළුවන්කම තියෙනවා නම් මේ නොපෙනෙන වෛරසයේ මං අගමැතිතුමාගෙනුත් ඉල්ලීමක් කරා කසිප්පු කියන එක අපි සම්පූර්ණයෙන්ම අපේ මේ යාන්ත්‍රණයම පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම තහනම් කර යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා දැන් අර පරිස්සම ගැන කතා කරේ. අර පරිස්සමේ ප්‍රධාන දෙයක් තමයි අපාය මුඛය. ඒකේ පළවෙනි දේ මොකක්ද? අපායට යන පළවෙනි දේ රහමෙර පානේ. මේ හරි අපූර්ව එකක් මම මේ අරගෙන ආවේ අපාය මුඛය මේ අපේ අගමහා පඬිත් මඩිය පඤ්ඤාසී හාමුදුරුවෝ ලියලා තියෙන පොතේ තියෙන දෙයක්. අපාය මුඛයේ තියෙනවා මේ කොරෝනා වෛරසය ආරක්ෂා වෙන්න ඕනේ කරුණු 6ම. රහමෙර පාරනේ, නොකල්හි වීදි සංචාරය, නිත්‍යාදී වලට ලොල්ව යෑම, සූදුව පාපමිත්‍ර සේවනයේ අලසකම. දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවානේ අපි ව්‍යායාම කරන්න, වතුර බොන්න, මත්ද්‍රව්‍ය සහ දුම් ඇටි පානයෙන් අයින් වෙන්න, පුළුවන් තරම් සංචරණය අඩු කරගන්න. මේ ටික අපේ අපාය මුඛසයේම මෙතන කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන පෙන්눔 කරන දේ තමයි අර ඔබ කිව්ව අපේ තියෙන ඒ සම්පත් ගැන අපේ තියෙන ජන විඥාණය අපි නැවත යථාවත් කර ගැනීම කරන්න ඕනේ. අපේ අම්මට මේ ටික අපි උගන්වන්න ඕනේ කියලා. හොඳයි. ජයනන්ද මහත්තයා. ඔව්. මම මේ ගණන් බලපෑරියට සීනි එක හැන්දක් මෙයා කරොත් ඒ කියන්නේ එක්කෙනෙක් ග්‍රෑම් 4 ගානේ 3 වරක් ග්‍රෑම් 12යි 12 වරක් ගෙදර 4 දෙනා නම් 12 වරක් 4 48යි ග්‍රෑම්. ඒක ඒ දවසට ඒක 360න් වැඩි කරන්නේ. අවුරුද්දට ඒක වැඩි කරන්න මිලියන 20න් මිලියන ගණනක් ඉතුරු ගන්න පුළුවන්. මම ඊළඟට කතා කරන්න යන්නේ විදුලිය පරිභෝජනය ගැන. විදුලිය පරිභෝජනය ගත්තාම අපි දන්නවා විශේෂයෙන් කාර්යාලවල පවා ෆෑන්ස් කරකවනවා, ලයිට් දාලා තියෙනවා, කිසි කෙනෙක් නැහැ. ගෙවල් වලත් එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට එක ගෙදරක වෝල්ට් 25 බල්බ් එකක් පැයක් ඔෆ් කරලා තිබුණොත් මම ගණන් බැලුවා කොච්චර ඉතුරුක් වෙනවද කියලා. බැලුවාම වෝල්ට් 25යි එක පැයයි මිලියන 5යි ගෙවල්. එතකොට ඒකක 1,25,000ක් ඉතුරු වෙනවා එක රැයකට. එතකොට ඒක අපි මේව කරාම කිලෝවොට් අවර්ස් වලට 125,000 කිලෝවොට් අවර්ස්. ඒ කියන්නේ මේකට යනවා ඩීසල් ලීටර් 50,000. එතකොට එක ඩීසල් ලීටරයක් රුපියල් 100ක් විතර යනවා. එතකොට එහෙම ගණන් බැලුවාම දවසට මිලියන 5ක් යනවා. 5ක් ඉතුරු කරන්න පුළුවන්. අපේ ගෙදර 25 වෝල්ට් බල්බ් එකක් පැයක් නිවලා තිබුණා. දැන් මේ මම කතා කරන්නේ දැන් අපි හිතමු ටවුන් වල තියෙන ඒවා කියන්නේ පිට පත්තුන ඒවා ගැන කතා කරලා තවත් අපි හිතමු දැන් පාරේ පත්තුන ලයිට් එක පැය කාලක් පහුවෙලා පත්තු කරොත් කොච්චර ඉතුරු වෙනවද? ඒතර මිලියන ගාණක්. මේකතර අවුරුද්දට මිලියන 1,800ක් ඉතුරු ගන්න පුළුවන් මේ ක්‍රියාමාර්ගයෙන් විතරක්.
ඒතර මේක තව හුඟක් දේවල් තියෙනවා. ඊළඟ රවුන්ඩ්දී අපි කතා කරමු. හොඳයි. තවත් අමුතුම් කීපයක් තියෙනවා අපිට. ආයිබෝවන්. ආයිබෝවන්. කතා කරන්න. මම කතා කරන්නේ විමලා ඉදිරිසිංහ කුරුණෑගලින්. විද්වත් මණ්ඩලයේ කියපු විදිහට ජීවත් වෙන අය තවමත් ඉන්නවා. මමත් ඒ ඉන්න එක්කෙනෙක්. දැන් මේ මාධ්‍යයෙන් පෙන්වන්නේ නැහැ. මේ ගෙවත්තේ තියෙන ඇම්බරෙල්ල ගෙඩිය, විරලු ගෙඩිය ඒවයින් ලැබෙන ප්‍රයෝජන. ඔය පෙන්වන්නේ මාස් වලින් එහෙම මේ සෞඛ්‍යයට ලැබෙන දේවල්. ඒ විතරක් නෙවෙයි තරුණයිටම මේ ආලේපන ඒවා මේවා විස්තර කරනවා. වතුරෙන් එහෙම අපිට ඒ ලැබෙන සෞඛ්‍ය දේවල් පෙන්වන්නේ. ওই වගේ දේවල් නිසා තමයි මේ හුඟක් නාස්ති සිද්ධ වෙන්නේ. ඊළඟට අද දරුවෝ කොච්චර මේ කඩදාසි නාස්ති කරනවද කියලා මේ පුදුම හිතෙනවා. දැන් අපේ දෙමව්පියෝ අපිට එහෙම නාස්ති කරන්න දුන්නේ නැහැ කඩදාසියෙම. ගණන් පොත ඉවරයි කිව්වම මේ පොත ගෙනල්ලා බලලා මෙතන හදලා ඉන්න හිට කියලා තමයි කිව්වේ. ඉතින් ඒ වගේ ඇත්තටම මේ පිරිමහගෙන ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න පුළුවන්. ඔය මේ පාදිනිය මහත්මයාගේ අපච්චි මේ අතුකොල්ල මහත්මයාගේ මිත්‍රයා මිස් කොතලාවලයි දන්නවා මම ජීවත් වෙන ඒ පිළිවෙල. ඉතින් අපිට එහෙම ජීවත් වෙනවා නම් බොහොම දේවල් ඉතුරු කරගන්නත් පුළුවන්. එතකොට රැකියාවෙන් හොරකම් කරන්න අල්ලස් ගන්න සිද්ධ වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. හසන්ත මහත්මයාණනි විද්වත් මණ්ඩලෙන් අවසරයි. මම තිස්ස සිනරත්න කියලා කෙනෙක් කතා කරන්නේ. මේ මට හිතෙනවා මේ සත්‍ය අපි නොකිය හිටියොත් ඒක අපේ යුතුයකම පැහැර හැරීමක් කියලා. මේ වැඩසටහන පටන් ගන්නකොට මම දැනට අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා අපේ ප්‍රගති වාර්තාව මම ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවාවට ජ්‍යෙෂ්ඨම අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම අපිට පේනවා අපේ රටේ ඉතා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අපේ හොඳ මානව සම්පතක් තියෙනවා. හැබැයි මේ මහා කොඩි විනයක් ක්‍රියාත්මක වෙලා තිනවා. මේ මානව සම්පත එකට ඒකාබද්ධ කරන්න බෑ. මේක ඩිසින්ටිග්‍රේට් වෙලා. ඒක තුලින් මේ වෙන හානිය අපේ මිනිස්සුන්ට දෙයක් දී ගන්න බැරිකම. ඉතින් ඇත්තටම මම කියන්නේ මම රාජකාරීන් පස්සෙත් මේ වැඩේට මහන්සි වෙච්ච කෙනෙක්. විදේශ රටවල් ගණනාවකින්ම අපි හදපු මොඩල්ස් මේවා රට තුල ක්‍රියාත්මක කරන්න මේ ග්‍රීන් ලයිෆ් ඉනිෂියේටිව්ස් මේ ඔක්කොම සමස්ත ඒකාබද්ධ වැඩසටහනක් කරන්න හදපු දේවල් වලට ඒවට කිසිම ක්‍රියාත්මක කරගෙන යන්න පසුබිමක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ තීරසාර සංවර්ධන අපේ රටට ශ්‍රී ලංකන් ස්ටයිල් මොඩල් එකක් කියන එක අන්තිමට අපේ අතිසල්ලි දාලා කරන්න කටයුතු කරා. ඇතරම මේ ඉන්දියාවෙන් චීනෙන් දකුණු කොරියාවෙන් ඊළඟට අපිට තව රටවල් වල තියෙන ඉඩකඩ මේ රැකියා ප්‍රශ්න විසඳන්න. ඉතින් ඒ නිසා පිරිමැස්ම අර පිරිමැස්ම කියන එක යථාර්ථයක් කරන්න අපේ තියෙන මේ විද්වත් දැනුම, තාක්ෂණික දැනුම, ශිල්පීය දැනුම මේ රටේ මිනිස්සුන්ට දෙන්න අපිට අයිතියක් යුතුයකමක් තියෙනවා. ඒක කරගන්න පසුගිය පසුබිම තුල ඉඩක් ලැබිලා නැහැ. ඉතින් ඒ ගැන අපි කියනවා ගොඩාක් වෙහෙස වෙන අය ඉන්නෝ මේ දවසේ වැඩි කාලයක් ඒ ගැන වෙහෙස වෙන. ඉතින් ඒ නිසා ලොකු මේ වැඩසටහනෙන් කෙරෙන ලොකු සමාජ යුතුයකමක් වෙනවා. ඒ වගේ දේවල් වලට අවශ්‍ය වේදිකාව හදලා දෙන්න. එවැනි අයට ඒ යෝජනාවලිය ක්‍රියාකාරකම් යන්ත්‍රණයන් ක්‍රියාත්මක කරන්න අවස්ථාව සලසා දෙන්න කියලා. හොඳයි. බොහොම ස්තුතියි. පරිස්සම සහ අර පරිස්සම ගැන කතා කරන්නේ හිරු අමරවීර කියලා මහත්මයෙක්. මේ කාරණාව වෙලා තියෙන අපි බත් ගැන කිව්වනේ බත් ඇට ගැන. බත් ඇටයක් පිඟානට එන්නේ කුඹුරේ කරලින් නොවැටි. ගොයන් කපද්දි බිමට නොවැටි. ගොයන් ගහද්දි විසි නොවි. බැත හුලං කරද්දි බොල් වී වලට නොවැටි. ප්‍රවාහණයෙන් මෝලෙන් හාල් ගරද්දි වැලි එක්ක නොයා. බත් ඇටේ බේරි බේරි ඔන්න එන හැටි. බත උතුරද්දි බේරි නොයා. ඒත් එළියට විසි වෙන්නේ නැහැ. බත් ඇටයක් එහෙව් බත් ඇටයක් පිඟානට ආවම අපි නොකා විසිකොන්නවා. මොන තරම් අපරාධයක්ද මෙච්චර බේරිලා පිඟානට ආපු බත් ඇටේ විසිකොන්න මිනිස්සුද මේක පුංචි කාලේ ඉඳලා උගන්වන්නට පුළුවන් දෙයක්. පරිස්සම අර පරිස්සම උගන්වන්නට පුළුවන් දෙයක් කියලා ඔබතුමාලා කිව්වා, මහාචාර්යතුමත් කිව්වා. නමුත් බලන්නකෝ අපි අපේ මාධ්‍ය මේ අපිත් වග කියන්න ඕනේ. ඔබතුමා කිව්වා ඉස්සර අපිට උගන්වලා දෙන පිළිවෙලට කණ්ඩ ඇඟිලි වලින් අල්ලන්න හැමතැනම ගා ගන්න එපා, පුතේ විසි කරන්න එපා, හලන්න එපා කියලා උගන්වපු රටේ එහෙම සංස්කෘතියක් තියෙන රටේ රූපවාහිනියෙත් ඇත්තම කියනවා නම් මේ බඩ ජාරි ළමයි ටිකක් මූණ පුරා ගාගෙන ගාලා හැමතැනම දැන් නම් එහෙම දැන් හරිම අඩුයි. දැන් නැහැ ඇත්තටම එහෙම ප්‍රවණතාවක් තිබුණා.
අපි වග කියන්න ඕන ඇත්තට මේ බඩජාරි ළමයි ටික මොනවාරි කෑම ටික ගාලා ඒකත් පෙන්නනවා. ඉතින් බලන්න ඒවා ආදර්ශයට ගත්ත ළමයි ওই විදිහට කයිද? ওই විදිහට බත් ඉතුරු කරයිද? මහත ළමෙක් තමයි පෙන්වන්නේ. පෙන්වන්නෙත් අර මහත ළමෙක්. ඇත්තටම අපිත් හිතන්න ඕන. අපිත් පිළිගන්න ඕන අපෙන් වරදක් වෙලා තියෙනවා නම්. පරිස්සම සහ අර පරිස්සම ගැන කතා කරන්නේ අපේ විසඤ්ඤ වෛද්‍යතුමා. ඔව් දැන් මේ බත් කණ්ඩ පුළුවන් නම් පෙන්නනවා නම් මාධ්‍යවල ඒකත් ලොකු දෙයක්. බත් නොවන සුදුසු ආහාරනේ කණ්ඩ පණ යනකම පෙන්නන්නේ. මම ළඟදී හිතුවා මං හිතා අපි ලබන අද අපි සංගමයක් හැටියටත් මේක සාකච්ඡා කරලා විශේෂයෙන් අපිව හම්බෙන්න ආවා මාධ්‍යවේදීන් ටික සහ විශේෂයෙන් ටෙලි සහ සිනමා මාධ්‍යවේදීන් ටික මේ ඒ අයට කොරෝනා වෛරසයේ පරිස්සම් ඇතුව තමන්ගේ කලා කටයුතු කරන ගැන සාකච්ඡා කරන්න. ඒකදී මම එක ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම තමයි අපි ලියන්නම් මේ රජයට මේ දරුවන්ට නුසුදුසු ආහාර ගැන දැන්වීම් පළ නොකිරීමේ දීමනාවක් ආණ්ඩුවෙන් ගෙවන්න එක ලාභයි. මොකද අපි මේ පිටිකිරි ගෙන්නන්න ලංකාව බිලියන 54ක් වියදම් කරනවා. බිලියන 54ක් කියන්නේ මට මතකයි පි.වි. ජයසුන්දර මහත්මයා මට කියලා කතා කරලා කිව්වා අපි 2003 මේක ගැන සටන් කරන වෙලාවේදී මේ රටේ ඒ වෙලාවේ අධ්‍යාපන පිරිවැයත් ඊට සමාන වුණා. මුළු රටේම. ඒක නිසා බිලියනයක් වුණත් මේ මාධ්‍ය ආයතනයකට දීලා අර එංගලන්තේ BBC එක කරනවා වාගේ ඒ ආයතනය සම්පූර්ණයෙන්ම දරුවන්ට අහිතකර ආහාර ප්‍රවර්ධනය කිරීම අවහිර කරන්නට පුළුවන් නම් අර දුම්කල මධ්‍යසාර ටිකට කරන්න බෑ වගේ දැනට මම හිතන්නේ ඒක කාලීන කාරණයක් හැටියට අපි දකින්න අවශ්‍යයි. ආහාර කොච්චර අහක යවනවද කියනවා නම් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි දන්නවනේ අපි රෝගීන්ට කෑම දෙනවා කියලා. රෝගීන්ට කෑම දීම සඳහා මීට අවුරුදු 6-7කට කලින් දත්ත මම ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 12ක විතර වියදමක් යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ආහාර දෙන්න. ගණනය කිරීමක් කරලා තිබා මගේ මිත්‍රයෙක්ම තමයි අධ්‍යයනය කරලා තිබ්බේ. ඒ අධ්‍යයනයට අනුව එතනින් 60%ක පමණ ආහාරයක් අපි දාන්නේ මේ කසල භාජනයට දානවා. එතකොට ඇත්තටම මෙතන කලමනාකරන ප්‍රශ්නයක් තියෙනවා. අපි නිවැරදි විදියට ආහාර සම්පාදනය කරා නම් ඇත්තටම අපරාධයේ ටික අහක යන්නේ හෝටලයකින් ගෙනල්ලා කන්න දෙන්න තිබ්බා. හොඳ හෝටලයකින්. තරු 3-4 හෝටලයකින් ගෙනල්ලා කන්න දෙන්න තිබ්බා. ඒ අහක දාන ආහාර ප්‍රමාණය සම්පූර්ණ ගණනය කරොත්. ඒක නිසා අර අපේ ආහාරයේ තියෙන වටිනාකම පිළිබඳ ඒ කලමනාකරණය පිළිබඳ පොදුවේ හිතන්නට අවශ්‍යයි. අර ඔබ කිව්වා බත් ඇටයක් විසි කිරීම ගැන. බත් ඇටයක් බිමට වැටිච්චාම ඒක වැඳලා අහපව් තියන්න උගන්නපු රටේ මේක බෙඳ වැටලා තියෙන මේ ආහාර සංස්කෘතියට අද අපි දීලා තියෙන තැන. අපි එදා කෑවේ පාරම්පරික සහල්. පාරම්පරික සහල් වල අපේ දියවැඩියානාශක ගුණය, පිළිකානාශක ගුණය අද තියෙන කිසිම රෝගයක් මතුවන්නේ නැහැ. මට කියන්නකෝ ඒ හාල් කාපු ඒ දවස්වල තිබ්බා කියනවා 3300ක් පමණ සහල් වර්ග ලංකාවේ. එක දියවැඩියා හැදිච්ච එක රජ කෙනෙක්, එක බිසෝ කෙනෙක් අපිට අතීතයක් නැහැ. ඒ කට්ටිය හොඳටම දැන් අද රජමැදුරේ කියන්නේ හොඳටම කන්න පුළුවන් තැනක්නේ. රජතුමාට කන්න දෙනවා කිව්වම ව්‍යංජන මෙච්චරක් තිබ්බ. එහෙමනේ කතා කරන්නේ කුමාරයෙක් වාගේ කනවා කියන එක. කොහේයට ලෙඩ හැදුනා. ඒකෙන්දර අය ආහාරයේ තිබ්බ ගුණාත්මක භාවය. අනිත් එක තමයි අර අම්මා කෙනෙක් කිව්වා මේ ආදර්ශ දෙන්න කියලා ගෙදෙට්ට. මං අහනවා මීට අවුරුදු 20කට කලින් 3 වේල අපි බත් කෑවද? 3 වේල බත් කන්න කියන එක අපිට බටහිර ලෝකෙන් විශේෂයෙන්ම එක්තරා අර INGOs කියලා කියන්නේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් අපිට දුන්න ලණුවක්. මොකද ලංකාව ධාන්‍ය වලින් ස්වයංපෝෂිත වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට එයාට ඕනේ වුණා මේ රටේ වසවිසෙන් යුතු සහල් නිෂ්පාදනය ආරම්භ කරන්න. ඒ හින්දා සහල් මදි බව පෙන්වුම් කරන්න ඕනේ වුණා. සහල් මදි බව පෙන්වුම් කරන්න එයා මොකද කරේ 3 වේල බත් කන්න කිව්වා. 3 වේල බත් කන්න කිව්වම එදා අපි එක වේලක් කුර අපේ අවුරුදු මාස ඒ කියන්නේ සතියේ වේල් 21 ගත්තොත් කුරක්කම් අල වර්ග ඔබට අතීතයක් ඇති පොඩි කාලේ උදේට අඩුම ගානේ සෙනසුරාදා දිනට අර රාජාල ගහලා අපේ අල වර්ග තියෙනවා මං හිතන්නේ 60 ගාණක් 70 ගාණක් මේ ඒ අයගේ දත්තමාලාවේ. ඒතර ඒ අල වර්ගයක් උදේට කනවා. අදටත් සමහරු බතල මඤ්ඤොක්ක එක වේලකට කන එක අමුත්තක් නෙමෙයි. එතකොට වේල් 21කින් ඒ විදිහට වේල් 7ක් උදේට කඩල කවුපි වෙන දාන්න එකට අපි යන්න පුළුවන්. ඒතර මේ ආහාර විවිධත්වයක් වෙනවා. ආහාර විවිධත්වයේ ප්‍රයෝජන ගොඩාක් තියෙනවා.
එතකොට ධාන්‍ය වර්ගත් අපි කිව්වා සහල් කියන එකම ගත්තත් සහල් වර්ගත් අපිට සුවඳ ඇල් කුරුළු තුඩ පච්ච පෙරුමාල් කළු හීනටි සුදු හීනටි මෙහෙම කියාගෙන යන්න පුළුවන් සහල් වර්ග ගොඩක් තිබ්බා. මේ සහල් වල ಗುಣ ගැන මම ඇත්තටම පොතක් ලියාගෙන යනවා පළ කිරීම සඳහා. ඒ සහල් වල ಗುಣ පුදුම ඖෂධීය ගුණ තියෙන්නේ. ඒ සහල් කනවා නම් අපිට ඒ කියන්නේ අර ඖෂධයකට අපි කොයි විදිහට සලකන්නේ ඒ විදිහට අර බත් ඇටයකට අපි සැලකිය යුතුයි. ඒක නිසා අර කුරුණෑගලින් කතා කරපු මහත්මයා කිව්වා වාගේ මේ පුරන් වී ගිය කුඹුරු වල නැවත මේ වසවිසෙන් යුතු ආහාර නිෂ්පාදනය කරනවා නම් නැත්නම් මේ ජාන විකෘත කරපු ආහාර නිෂ්පාදනය කරනවා නම් මේක තේරුමක් නැහැ. අපි නිෂ්පාදනය කළ යුත්තේ අපිට yaadෙන වසවිසෙන් තොර අපේ පාරම්පරික දේශීය ආහාර. ඒ වගේම එතුමා තව කාරණයක් මතක් කරා කටු අනෝද ගැන. දැන් බලන්න අපි එංගලන්තයට ගිහාම ඒ රටේ මොනවද කන්නේ? බ්ලූබෙරි, බ්ලැක්බෙරි, ස්ට්‍රෝබෙරි කියලා බෙරි වර්ග ටික. දැන් අපේ මාදන් කටු අනෝද මේ අපේ තියෙන ඒ ආහාර දැන් බලන්න අපේ දරු પરම්පරාවට දීලා තියෙන දේ මම ළඟදිත් පෙන්නුවා. අනුරාධපුරේ අර වැඩි පාවිච්චි කරන්නේ නැති දුම්රිය පොලේ තියෙනවා peer ගස් ගොඩක්. මම යනකොට පෙන්නුවා මං අනුරාධපුරේ උගන්වන්න යනකොට විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලේ ඒ peer ගස් වල ඇතිතරම් peer ගෙඩි තියෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ peer ගෙඩි තියා ළඟ පොල් ගහක මේ කුරුම්බ ගෙඩියක් ඉතිරෙන්න ඇරියද. එතකොට දැන් ළමයි ඒවා කන්නේ නැහැ. හැබැයි කඩේ තියෙන අර පානයන් කනවා. දැන් අපිට ඇමරිකාවේ CDC කියන්නේ ඇමරිකාවේ නිල වෙබ් අඩවිය ඒ අයගේ ආහාර ගැන නිල නිර්දේශ සෞඛ්‍ය ගැන නිල නිර්දේශ නිකුත් කරන ආයතනය තමයි CDC ආයතනය. CDC ආයතනය කියනවාද මේ පළතුරු අරවා මේවා මේ වෙන විදිහට විකෘති කරලා කන්න කියලා නෑ. එයා කියන්නේ fresh fruits, fresh vegetables කන්න කියලා. දැන් ඒ රටේ පළතුරු කියලා අපි ඒ රටවල ඉන්නකොට දකින්න එළවලු වර්ග 10ක් නෑ. අපේ එළවලු කොච්චර තියෙන ලෝකේ වැඩිම පළතුරු එළවලු විවිධත්වයේ තියෙන රට. එතකොට බටු කියන්නේ බටු වර්ග කීයක් තියෙනවද? එළබටු, තිබ්බටු, ඊට පස්සේ තිබ්බටු වර්ග, කරවිල කියන්නේ කරවිල වර්ග කීයක් තියෙනවද? මෙච්චර විවිධත්වයක් තියෙන්නේ මේක පිම්බිමක් වෙලා තියෙන්නේ අපේ ශුද්ධ පෝෂක, අපේ තන්තු, අපේ ප්‍රතිඔක්සිකාරක ගුණය, අපේ ඊළඟට ප්‍රෝබයොටික්ස්, ප්‍රීබයොටික්ස් කියන ඒ කියන්නේ අපේ හිතකර ශුද්ධ ජීවීන් ටික සිරුරට අවශ්‍ය. මේ සියල්ල තියෙන ආහාර බොහොම සංකීර්ණ ආහාර සංස්කෘතියක් තිබ්බ જાතියක් අපි. අර කියන ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේද, ලිපිඩ, විටමින කියන පහෙන් නතර වෙච්ච කණ්ඩායමක් නෙමෙයි. ඊට එහා ගිය ආහාර සංස්කෘතිය, ආහාර දාමයක් පිළිබඳ හැඟීමක්. දැන් අපි බලන්න ඕනේ මේ ආහාරයේ වටිනාකම මොකක්ද කියන්නේ? ආහාරය මොකටද ගන්න කියලා කවුරු ඇහුවොත් කියයි එක්ක බඩගින්නට කනවා. අපි වෙබ් අඩවිය අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේ Google කරලා බැලුවොත් එහෙම what is food කියලා ඒකේ තියෙන්නේ ශක්තියයි වර්ධනයටයි තමයි ආහාර. නමුත් අපි ආහාර ගත්තේ ආයු බල සැප වර්ණ ප්‍රඥා දක්වාම ලෝකෝත්තර ප්‍රඥාව දක්වා වඩවන්න පුළුවන් දෙයක් හැටියට තමයි ආහාරය ඖෂධයක් අපිට. ඒ විදිහට තමයි අපි ගත්තේ. එතකොට අර කටුවනව දවල මේ ಗುಣ තියෙනවා. දැන් මෙහෙම කිව්වා කියලා හෙට කටුවනෝදා ගෙඩි ඔක්කොම ටික කණ්ඩ කියනවා නෙමෙයි. අපි අපේ වත්තේ අපි කටුවනෝදා ටික වවා ගන්න අවශ්‍ය. අපි මාදන් ටික වවා ගන්න අවශ්‍ය. අපේ දිවුල් ටික. ඔබ දන්නවද කිරිවල තියෙන ප්‍රෝටීන් තියෙන ග්‍රෑම් 2.9යි කිරි මිලිලිටර් 100ක. දිවුල් මිලිලිටර් 100ක කොච්චර තියෙනවද? ප්‍රෝටීන් ග්‍රෑම් 7.5ක් තියෙනවා. ඒ කියන්නේ කිරි වගේ දෙගුණයක් ප්‍රෝටීන් තියෙනවා දිවුල් වල. දිවුල් මිනිස්සු කනවද? දිවුල් ඒක නිසා දිවුල් ටික විකුණලා කඩෙන් මොකක් හරි පැකට් එකක් කනවා. මේ සංකල්පෙම වෙනස් වෙනවා. දරුවන්ට පළතුරු අපේ ශුද්ධ පෝෂක ඔබ දන්නවත් දන්නේ ඇමරිකාවේ තියෙනවා මේ ඒ කියන්නේ රිච් මිනිස්සු උනාට මිනිස්සු රිච් කියවට මේ හංග එක ගැන ඒ කට්ටියක කෘෂිකර්ම අමාත්‍යාංශයේ පළ කරනවා වෙබ් අඩවියේ. ඒ කට්ටියගේ ශුද්ධ පෝෂකයේ අයන් ඩෙෆිෂන්සි එක නැත්නම් අපි මේ යකඩ ඌනතාවයේ ඇමරිකාවේ 39%, සිංක් ඌනතාවයේ 73%යි. ඇයි මේ? ඒ කට්ටිය අර කන කෑමේ තියෙන පානුත් එක්ක බනිස් එකත් එක්ක කන කෑමේ ශුද්ධ පෝෂක ටික නැහැ. අපිට එහෙම ප්‍රශ්නයක් එන්න හේතුවක් නැහැ අපේ ආහාර වේල බලපුවාම. ඒක නිසා පැහැදිලිව මෙතන කියන්න අවශ්‍යයි අර පුරන් වී ගිය කුඹුරු වල අපි වගා කරගත යුත්තේ අපේ ධාන්‍ය ටික වසවිසෙන් තොරව අපේ පාරම්පරික දේශීය ආහාර ටික. ඒ වගේම තමයි අපේ පළතුරු එළවලු වලට අපි යා යුතුයි. ඒ වගේම තමයි එතුමා මතු කරපු තව කාරණයක්. මම මේ උද්දමනය ගැන එක සැරයක් පි.වි. ජයසුන්දර මහත්මයාත් එක්ක කතා කරා. එතුමා මට කියනවා ડોක්ටර් මේ උද්දමනය නතර කරන්න බැරි ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක අර gedara ප්‍රශ්නයක් අහපු නිසා මම කියන්න හිතුවා.
ඒ තමයි සේවාවට ගියපු එක. අපි පොඩි කාලේ ඒ දවස්වල ටීවී එක ආව විතරයි මේ රටට ගුවන් ඒ කියන්නේ මේ ගුවන් විදුලිය අර ලයිසන් කරන්න ගාණක් ගෙවන්න ඕනේ. ඒ විතරයි සේවාවකට ගෙව්වේ. අද අපි කල්පනා කරලා බලන්න රූපවාහිනියට බිල ගෙවන්න ඕනේ. ඊට පස්සේ විවිධාකාරයේ channel වලට අපි ගෙවන්න ඕනේ. ඊට පස්සේ විදුලි බිල ගෙවන්න ඕනේ. ඊට පස්සේ වතුර බිල ගෙවන්න ඕනේ. ඊට පස්සේ දුරකථන. දුරකථන කීයකට ගෙවන්න ඕනේද? ගෙදර තියෙන ලොකු දුරකථනෙට ගෙවන්න ඕනේ. හැම ගෙදර ඉන්න කෙනා අතේම ජංගම දුරකථනයක් තියෙනවා. ඊට පස්සේ දුරකථනයට ගියාම ඒ කියන්නේ සින්දුවටත් ගෙවන්න ඕනේ. එතකොට ඩේටා වලට වෙනම ගෙවන්න ඕනේ, අන්තර්ජාලයට වෙනම ගෙවන්න ඕනේ. එතකොට එකතු කරලා බලන්න අපි රීලෝඩ් කරනවා අමතරව කරන්න වෙනම. දැන් ඒක රුපියල් 50ක් දීලා රීලෝඩ් එකක් දාගන්න. එතකොට දැන් උපයන්නේ තමහල්ලාට උපයන මුදලින් ගෙදර මේ කියන දේවල් වලට කොච්චර ප්‍රතිශතයක් වැය වෙනවද? එතකොට ගමකත් ලිඳ වෙනුවට අපි මේක හයි කරගන්න ලිඳකින් නාන්න පුළුවන් නම් අර අපේ හිටපර ජනාධිපතිතුමා මේ ඩී.බී. විජේතුංග මහත්මයා එක දවසක් කියනවා බලන්නකො මට මේ ජනාධිපතිකම හම්බෙලා වෙච්ච දේ මම ලිඳෙන් ගිහිල්ලා නාගත්ත මිනිස්සයා මං වටේට මේ නාද්දි ඇවිල්ලා මේ චරපුරුෂයෝ වාගේ මගේ ආරක්ෂකයෝ ඉන්නවා මට මේ ලිඳෙන් නා ගන්නවා තරම් මේ සනීප සම්පත්තියක් කොහෙන්ද මට හම්බෙන්නේ අනිත් එකේ ලිඳෙන් නානකොට මේ පේශි ඔක්කොම ක්‍රියාත්මක වෙනවා ඒ වගේම තමයි කුස්සියේ වැඩ කරනකොට එදා අම්මා බිම ඉඳගෙන වැඩ කරේ අත්තම්මා බිම ඉඳගෙන වැඩ කරේ සැරින් සැරේ නැගිටිනවා මේ හන්දි අමාරු හැදෙන්නේ නැහැ ඒ වගේම තමයි අර අත්තම්මාගේ ජිම් එක කියලා කුෂිකර්ම අමාත්‍යාංශයෙන් පළ කරලා තිබ්බා. අර අඹරන දේවල්, කොටන දේවල්. එතකොට මේ සියල්ලම එතකොට අපි කන ආහාරය ඖෂධීය වෙලා තිබ්බා. මං කියකයි මුළු තැන්ගේ වටිනාකම. ඊළඟට අර පිරිමැස්ම හොඳටම පිරිවඳින විදිහට විවිධාකාරයේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අපිටම තිබ්බා. මේ රසායනයන් දාන්න නැතිව. මේ පැණි වෙන්න පුළුවන්. ඊට පස්සේ දුම මැස්සේ වෙන්න පුළුවන්. ඒ විදිහට අපි කල් තබා ගැනීම මේක පාවිච්චි. ඊට පස්සේ අර බත් ටික අර කිව්වා වාගේ විසි කරන්නේ නැහැ. ඒක එළිය දාලා වේලනවා. ඒකෙන් අග්ගල හදනවා. ඒ වගේම තමයි අපි අලු කෙහෙල් ගමුක අලු කෙහෙල් කපලා ඒකේ පොතු ටික රැහැලා විසි කරන්නේ නැහැ. ඒකෙන් තව මාළුවක් හදනවා, සම්බෝලයක් හදනවා. ඉතින් මේ විදිහට ඒකට අලු කෙහෙල් වලම පොත්තේ තියෙන සංයුතියවත් ඒකේ තියෙන විටමින් khනිජ ලවණ ටික නෙමෙයි සමහරවිට අලු කෙහෙල් උයපුවාම තියෙන්නේ. ඉතින් සංයුතීන් විවිධාකාරයට අපිට මේ විදිහට ආහාර දාමයට එකතු වුණා. මේ එකක්වත් අපිට අද අපිට අහෝසි වෙලා තියෙනවා. ඒක නිසා ඇත්තටම අපි ඊළඟට අපි පොල් ගත්තත් එහෙම පොල් ගෙඩිය බින්දිනවා පොල් වතුර ටික. දැන් ඇමරිකාවේ මිනිස්සු පොල් වතුර ටික වෙන රටවල් වලින් ගෙන්නගෙන උදේට පානය කරන පොල් වතුර තැඹිලි ඉස්සර අර සේලයින් වෙනුවට දුන්නා එක කාලයක් අපි සේලයින් බෝතල් ලංකාවට එන්න කලින් මේ අපේ රෝහල් වල මේ මහාචාර්යවරු සැඹිලි දීලා තිබෙ. එච්චරකට ඒක මේ ගැළපෙන ඒ කියන්නේ ඇඟට සම හොඳට ගැළපෙන පානයක් හැටියට. ඒතකොට මේ පොල් වතුර ටික පොල් ටික ඊට පස්සේ පොල් කට්ටට මොකද කරන්නේ? පොල් කට්ට ගින්දරට පාවිච්චි කරන්න ගන්න. මේ විදිහට අර හැම දෙයක්ම ප්‍රයෝජන ගත්ත පිරිමහන යුගයක් අපි අවශ්‍ය කරලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ අපි දැන් මම මේ කියනවා සමහරු හිතන්න පුළුවන් ප්‍රායෝගික නෑ කියලා. අර මහත්මයෙක් කිව්වා වාගේ ශ්‍රී ලංකන් මොඩල් එකක් ගැන කිව්වනේ. අපිට පිටරට අනුකරණය කරන්න ඕනේ. අනුකරණය කියන්නේ පහත් ක්‍රියාවක්. අපිට අභිමාණයෙන් නැගිටින්න පුළුවන් જાතියක් හැටියට අපිට අතීතයක් තිබ්බා. ඒ අංග ලක්ෂණ දන්න පිරිස් දැන් අපෙන් වියැකෙමින් පවතිනවා. ඒක නිසා මේවා අපේ කටුගෙවල් වල පෙන්වන්න වෙන්න කලින් මේ දේවල් අපි බෙදා හදා ගැනීමට ඔබ වගේ මේ මාධ්‍යයක් මේ කරන මෙහෙය මම හිතන්නේ ඉතාමත්ම ඵලදායී වෙනවා. පරිස්සමයි අර පිරිමැස්ම එකට සමබරව සාකච්ඡා කරනකොට අපේ තියෙන දැනුම් සම්භාරයක් මදි වෙන්න පුළුවන්. මෙතුමන්ලා එක යුගයක් පහු කරලා අපිට කලින් යුගයේ පහු කරලා ආපු පිරිස් මේ දැනුම් සම්භාරයන් අපි අඟුරු කෑල්ලෙන් දත්මැති යුගයේ ඉඳලා තියෙන වටිනාකම් ටික මම හිතන්නේ අද දවසේ තියෙන විද්‍යාවෙන් ඔප්පු කරලා අද දවසේ මේ ටයි එක දාන අපි වගේ අයට කියලා දීම අත්‍යවශ්‍ය යුගයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා පළතුරු ගැන කතා කරද්දී අපේ පළතුරු ගැන කතා කළා. මට මතක් වුණා මීට පෙරත් දොරමඩලාවේ කියලා තියෙනවා. වටිනා කවියක් අපි ඉගෙන ගත්තනේ අපි කවුරුත් දන්නවනේ මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කඩන නරක ළමයි එහෙම නොවේ අපි කියලා. ඒ කියන්නේ ගෙඩි දෙක අපට ඕන තරම ගන්නෙ.
අපි දැන් බලන්නකෝ ගස් බද්දට ගන්න ඔය මොනවද රම්බුටන් ගස් අඹ ගස් ගහ පිටිම අතු පිටින් කඩන්නේ ආයේ. නංගිටයි මටයි ඕන තරම නෙමෙයි ගැටද ඔක්කොම සේරම ඊට ඔක්කොම ඉදවනවා. ඒ වහ ගගහ ඉදවන්නේවා මං හිතන්නේ ඔය තොඩන් ගැන කියද්දි හරි ගුණවත් මම හිතනවා ඔබතුමා විද්‍යාත්මකව ඒක හරි ගුණවත්නේ. ඒ මට ආරංචි වුණා බිබිලේ ස්පිරිතාලේ ඉස්සරහත් රට දොඩන් වගේක් තමයි තිබිලා තියෙන විකුණන්න. දැන් නම් තියෙනවා මම හිතන්නේ අපේ දොඩන් බිබිලේ දොඩන්නේ ප්‍රසිද්ධ. බිබිලේ ස්පිරිතාලේ ඉස්සරහට කොහොමද රට දොඩන් එන්නේ? එහෙම වෙන්න පුළුවන්. මම යෝජනාවක් කරනවාද? ඔය රටින් ගේන දොඩන් ටිකයි රටින් ගේන ඇපල් ටිකයි රටින් ගේන මිදි ටිකයි නවත්තලා අපි PCR මැෂින් ගේමු. රටේ මිනිස්සු නිරෝගී කරගන්න ඕන නම් මේ අවස්ථාවේ තියෙන සෞඛ්‍යමය අවදානමෙන් මිදෙන්න ඕන නම් මොක කවුරුත් මැරෙන්නේ නැහනේ. ඔය ටික නොකෑව. විතරක් නෙමෙයි. ඒ ලංකාවට එන ඕනෙම ඇපල් ගෙඩියක් මාස 9ක් පරණයි. ඒ රටේ නැති තරම් ඒකට ಜಾති එකතු කරලා තියෙනවා. ඇපල් අනිත් එක මං කියනවා Google කරලා බලන්න most dangerous fruits in the world කියලා. උඩට මෙන්නේ ඇපල්. ඊළඟට දොඩම් අධ්‍යයනය කරලා තියෙනවා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය. අධ්‍යයනය කරපුවාම ඒ දොඩම් වල විටමින් C not traceable. ඒ කියන්නේ විටමින් C හසුවන්නේ. ඒ කියන්නේ මේ ලස්සන වුණාට මුදල් වියදම් කරාට රටේ මුදල් ගියාට මම ඒකයි පටන් ගන්නකොටම කිව්වේ බිලියන 550ක දේවල් මේ රටට ආහාර හැටියට ගෙන්නනවා. ඒ අතරේ ওই තුනක් තියෙනවා. තුනම අපිට අවශ්‍ය නැහැ. රටින් ගේන පරිප්පු නැවැත්තුවට කවුරුවත් මැරෙන්නේ නැහැ. ওই රටින් ගේන බොහෝ දේවල් පිටිනම් හදිසියෙ නැවැත්තුවොත් ඕවට ඇබ්බැහි වෙච්ච කණ්ඩ පුරුදු වෙච්ච අය ටිකක් ප්‍රශ්නයක් වෙයි తాවකාලිකව. හැබැයි විකල්ප තියෙනවා. පාම් පිටි වලිනුත් එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ ඉන්නවා බණ්ඩාර කියලා ඉංජිනේරු මහත්මයෙක් පේටන්ට් අරගෙන තියෙනවා. එතුමා පාම් පිටි වලින් කරන සියලුම ඒවා ටික හාල් පිටි වලින් කරන්න. ඒක නිසා එතුමාව සම්පූර්ණ 2015 දී විනාශ කරා ඒ බදු අයින් කරලා. පාම් පිටි ලංකාවට ගෙනනට බිලියන 60ක් විතර වියදම් කරනවා. ඒත් අපරාධි මුදලා. අනිත් එක අර ඔබ කිව්වා වාගේ ෆීජි රටේ මිනිස්සු ටික විනාශ කරන්න පාවිච්චි කරලා තිබ්බේ. අර සබ්සිඩරි එක නැත්නම් අඩු මුදලකට පාම් පිටි දීලා දියවැඩියාව හදලා තමයි මරලා තිබෙන්නේ. මේක ඇත්තටම ජනසංහාරයකට පාවිච්චි කරන්න පුළුවන් රසායනයක්. ඒක නිසා සියලුම ඒවා හැබැයි අර පාන් ගෙඩිය ලස්සන වෙන්න එකේ තියෙන ග්ලුටන් එකෙන්. ඒකෙන්ද අපේ හාල් පිටි වලින් ලස්සන ගන්න බෑ. නමුත් අපේ තියෙන ධාන්‍ය වලින් ඒ පාන් පිටි වලින් කරන දේවල් ඔක්කොම කරන්න පුළුවන් තත්ත්වයක අද තියෙද්දි තමයි අපි මේ පාන් පිටි සඳහා මෙච්චර ලොකු මුදලක් රටින් යවන්නේ. මම උදාහරණ හැටියට විතරයි ගත්තේ. තව බොහෝ දේවල් තියෙනවා ඒ ලැයිස්තුවේ. රටින් ගේන මිදි ටික නැවැත්තුවට, රටින් ගේන ඇපල් ටික නැවැත්තුවට, රටින් ගේන දොඩම් ටික නැවැත්තුවට කවුරුත් මැරෙන්නේ නැහැ. හෙට කවුරුවත් මැරෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න PCR පරීක්ෂණ නොකළොත් හරියට මේ ලෙඩේ හොයා නොගත්තොත් තව මරණ ගොඩට තව ටිකක් එකතු වෙන්න බලා. ඒක අනතුරුදායකයි. හින්දා මම යෝජනා කරනවා ওই ටික නවත්තලා ගේමු PCR මේ වෙලාවේ. මැරෙන්නේ නැහැ විතරක් නෙමෙයි. ඒකේ අනිත් පැත්ත නිරෝගීකම ඇති වෙනවා. හොඳයි. පරිස්සම සහ අර පරිස්සම ගැන කතා කරන මහාචාර්යතුමා කතා කරන්න කලින් මට අවසන් වෙන පාලක මැදට යන්න පණිවිඩ කියන්න. පරිස්සම සහ අර පරිස්සම ගැනයි කතා කරන්නේ මහාචාර්යතුමා. ඔව් මම හිතලා අපි මේ කතා කරපු සේරම කරුණු එකට ගොනු කරොත් දැන් අපිට ආදායම සහ වියදම අතර වෙනස සකස් කරගන්නත් ඉගෙන ගන්නට ඕන. දැන් සාමාන්‍ය හුඟක් අය දැන් ආදායමට වඩා වියදම් කරනවා. වියදම් කළා 17 ණය වෙනවා. දැන් මේක අපේ තිබුණු සංස්කෘතිය නෙවෙයි. මේ ණය සංස්කෘතියක් අපිට තිබුණේ අපිට තිබුණ ඉතිරි කිරීම සංස්කෘතිය. මේ ණය සංස්කෘතියත් එක්කම විශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒක මූලික වශයෙන් ඉගෙන ගන්නට ඕන මේ අපි ණය සංස්කෘතියෙන් මේ අනිත් සකස්තුරුවම් සංස්කෘතියකට මාරු වෙන්නේ. ඒ මොකද එහෙම කියන්නේ දැන් සමහරවිට අපි හිතන්නේ ගොඩාක් දේවල් තිබුණම ඒක ලොකු හපංකමක් කියලා මං කියන්නේ අර බිලොංගින් අයිඩෙන්ටිටි කියන ඒ සංකල්පය තමයි අපිට තාම ඇවිල්ලා තියෙන්නේ. මට මතකයි ඒක ලස්සන කතාවක්. වරක් ලංකාවට මේ ක්‍රිෂ්ණමූර්තිතුමා ආවා. ක්‍රිෂ්ණමූර්ති පඬිවර එනකොට ලංකාවේ රජයෙන් කියලා තිබුණා පඬිවරයෙක් එනවා. දැන් ඔහුට අර රේග්වෙන් වැඩි වෙලා ගත කරන්නේ නැතුව ඉක්මනට නිදහස් කරලා ගන්න කිව්වා. එතකොට වෙනම නිලධාරියෙක් කරලා තිබුණා. ඒතකොට නිලධාරියා ගියාම ඉතින් ක්‍රිෂ්ණමූර්තිතුමා ආවා. ආම දැන් සේරම ක්ලියර් කරා විනාඩි 2-3ක් ඇතුළත. ඒක දැන් බෑගේජස් ගන්න බෑග් ගන්න තියෙනවනේ. ඔබතුමා බෑග් කීයක් ගෙනවද? මම බෑග් ගෙනාවේ නැහැ මේ අතේ තියෙන එක විතරයි කියලා. ඉතින් ඇයි වෙන්නේ නැහැ. ඉතින් මේ දැන් ඔබතුමාලා මාව එක්කන් ඇවිල්ලා තියෙනවා. දැන් 5 star hotel එක නවත්තනවා. ඉතින් මගේ මේකේ ඇඳුමක් තියෙනවා. තව ඇඳුමක් මේකේ තියෙනවා.
එතකොට මම දවස් 3ක් ඉන්නවා. ඉතින් මම මේක හොදන්න දීලා හෙට අර කැඳගෙන වැඩ කරනවා. ආපුවා මෙහෙම ඇඳගෙන යනවා. ඉතින් මට ඒ ඇතිනේ. ඔබතුමාලා තුවාය දෙනවා, බෙඩ් ෂීට් එක දෙනවා, තේරෙනවා තමයි සේරම උස්සන් එන්න ඕනේ නැහැ. බලන්න මේ උගතෙක්ගේ ලක්ෂණ. ඒ තමයි පඬිවරයා කියන්නේ. දැන් අපේ එක්කෙනෙකුට යන්න කියන්නේ මේ කොළඹ ඉඳලා නුවරට මේ සූට් කේස් එක දාන්න වෙන මිනිහෙක් ඕනේ. ඒ තරකට බඩු පටවගෙන යනවා. දැන් මෙන්න මේක තමයි මේ වෙනස. ඒක උගත්කම එන්න අල්පේච්ච වෙනවා. නූගත්කම එන්න මහේච්චා වෙනවා. මේ දෙක තේරුම් ගත්තොත් ඇති. ඒකද බාණ්ඩ ගොඩක් ගොඩ ගහ ගන්නවා කියලා කියන්නේ මේ හපංකම නෙවෙයි. ඒක මානසික දුබලකම. පෞරුෂ ගැටලුවක්. මේ කාර් එක වෙනුවට ඊට වඩා ඉහළවට කාර් එකක් ගේන හැම වෙලෙම පේන්නේ ওই කාර් දිව්වට ওই කාර් පිටිපස්සේ තියෙන්නේ ණය. අපි හිතනවා මහා පරිමාණයෙන් ওই දුවන සේරම පජරෝ ආරම දුවන්නේ සේරම ණය පිට යන්නේ. බැංකු ණය ඉන්නේ. ඒතකොට මිනිස්සු බැංකු ණයට තමයි ජීවත් වෙන්නේ. දැන් අපේ රට තව හොඳයි. උගක් රටවල් බටහිර රටවල් වලට ගිහිලා බැලුවොත් හැම දෙනාම ඉන්නේ දැවැන්ත ණයවල. එතකොට වැරදිලාවත් දැන් මේ කොරෝනා වගේ සිද්ධියක් ඇවිල්ලා රැකියා අහිමි වුණාම දැන් බෙල්ල වැල් දාගෙන තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හැම එකක්ම පෙව්වේ නැත්තම් ගෙවන්න විදියන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකට ණය අරන් තියෙන්නේ. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එක වෙලාවට ගෙව්වේ නැත්තම් සියලුම වැඩ නවතිනවා. දැන් මෙන්න මේ විදිහට ණයට කන જાතියක් බවට අපිත්පත් කරලා තියෙනවා. දැන් ඉස්සර අපි ගමේ මිනිස්සුන්ට අපි කිව්වා පොතට කෑම කියලා එකක් තිබුණානේ. දැන් පොතට කෑම කියලා කියන්නේ අපි කඩේට ගිහිල්ලා බඩු ගන්න පොතේ ලියන්න කියලා. මේව ලියලා ඊළ මොකක්ද වෙන්නේ මාසාන්තිවල පඩි ගත්තම අර ණය ටික ගෙවනවා. ඒතර වෙලා තියෙන්නේ මොකද්ද? දැන් අපි මේ ණය ගෙවන්නයි උපයලා තියෙන්නේ. දැන් මේ ණය ගෙවන්නනේ උපයලා තියෙන්නේ. එතකොට දැන් අපි කියන්නේ අනිත් පැත්තටනේ. උපයාගත්තු මුදලෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්නේ. දැන් මේ ජීවත් වෙවිලා හම්බ කරන එක ණය ගෙවන. දැන් මේ එතකොට සාමාන්‍ය අපි ඉස්සර කියවන්නත් කියන මුදලාලි හිතුණු ගාණක් දාන්න. ඇයි පොතට ගන්න එකේ කේවල් කර ඉන්න බෑනේ කියන ගාණක් දානවා. අන්තර ගාණ එකතු කරනකම මුදලාලි දිනෙත් එක්ක එකතු කරන කියලා තවත් තියුණානේ. මිනිස්සු දන්නේ. දිනෙත් තරකට එකතු කරාම ඒකත් ගාන්න බෑ. ඔන්න ඔය විදිහේ කතාවක් ඉස්සර තිබුණා. ඉතින් දැන් ඒක නම්බුකාර පොතට කෑම කරලා ක්‍රෙඩිට් කාඩ් එකක් කරනවා. දැන් සමහරවිට සුපර් මාකට් එකක ඉන්නකොට සමහරවගේ පර්ස් එක හරියම ක්‍රෙඩිට් කාඩ් තියෙනවා හැම බැංකුවෙම ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. මේව සේරම සල්ලි බව තේරෙන්නේ නැහැ. ඇයි මොකද දැන් මෙච්චර ඕනේ නැහැ නේ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා ඇති. ඒ කියන්නේ කෙනෙකුට හදිසියකට දෙකක් කියමු. හැබැයි ක්‍රෙඩිට් කාඩ් 6ක් 7ක් තියෙනවා. මේ 6 4 වෙනම මුදලක් අය කරනවා. ඒගොල්ලෝ රෙජිස්ටර් කරන්නම අවුරුද්දෙම මේක අලුත් කරන්න. ඊට පස්සේ මේ හැම එකටම වෙලාවට ගෙවුවේ නැත්නම් සේරම ඩෙබිට් කාඩ් න තියෙන්නේ. ඊළඟට ගෙවුවේ නැත්නම් 103 පොලියක් එකතු වෙනවා. මෙන්න මෙහෙම විශාල මුදලක් Taman අතින් යන බව තේරෙන්නේ නැහැ. ඒ විදිහට නාස්තියක් වෙනවා. අනිත් එක තමයි අපේ කිව්ව ටෙලිෆෝන්. දැන් ටෙලිෆෝන් බිල්. දැන් මට මතකයි මගේ දුව එක සැරයක් පරිවේෂණයක් කරා ඇඟලුම් ෆැක්ටරිත් එක්ක ළමයින්ගේ ඒ ළමයින්ගේ පඩිදාට වැඩිම රීලෝඩ් විකිරෙන දවසක් එදාට. ඒ කියන්නේ රුපියල් 100ක රීලෝඩ් දාලා 100ම කතා කරනවා. සමහරට බෝයි ෆ්‍රෙන්ඩ්ටත් දාන්න යාමයි. දාලා දෙන්නත් එක්කම 100ම කතා කරලා ඉවර කරනවා. මෙන්න මෙහෙම සල්ලි නාස්ති කරන જાතියක් අපි. ඉතින් මෙහෙම කරාම මම හිතනවා මම දන්න හැටියට ලංකාවේ තේ වලින් එන ආදායමට වැඩි මුදලක් එක මේ ටෙලිෆෝන් එක කම්පැනි එකට ටෙලිෆෝන් වලින් ආපහු අපිට රට යනවා. ඉතින් මේ අපි මෙච්චර වදගා කරගෙන ඉඩම් නාස්ති කර උපයන මුදල අනිත් පැත්තට යනවා ටෙලිෆෝන් බිල් වලට විතරක් ලෝකෙට. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ මේක අධ්‍යයනය කරන්න. ඉතින් ඒකද රටම කල්පනා කරන එක වෙන කතන්දරයක්. අර කිව්වනේ අපි ඉතුරු ගන්නවා රට ඉතුරු ගන්න. ඒක වෙන කතන්දරයක්. ඉස්සෙල්ලා අපි බලන්න ඕන අපිට කරන්න පුළුවන්. අපි හැම වෙලේම කියනකොටම හිතන්නේ මේක රජය කරන්න ඕන. නැත්නම් මේක අරයා නාස්ති කරලා දෙනවා. මෙයා නාස්ති කරලා අපි වෙන කාට හරි බෝලේ පාස් කරලා අපි නාස්ති කරනවා. ඉතින් මූලික දේ තමයි මේ අහගෙන ඉන්න ඔබ ඉස්සෙල්ලා බලන්න ඔබ ආදායම් වියදම් පරිපාලනය කළමනාකරන්න තියෙනවා. සමහර අපේ මේ නායකයින් ඉන්නවා අපේ ලොකු ආයතනවල ඉන්නවා අන්තර්ජාතික කපරිපාලන හරි දක්ෂයි. තමන්ගේ කම්පැනි එකේ අයවැය ලේඛනේ තියෙනවා. හැබැයි ගෙදර අයවැය ලේඛනේ තියන්නේ නැහැ. දැන් එයා දන්නේ නැහැ ගෙදර කොහොමද සල්ලි මාරුනේ. ඒකිට ගෙදෙට්ට ගේන සල්ලි වලින් ඉතුරු කරලා ආපදාවටත් අරගෙන ව්‍යාපාරයේ දියුණු කරගෙන තමන්ගේ පරිභෝජනය ගන්න විදියට මුදල් කළමනාකරණය උගන්වන්න ඕන. මේක අපි ගෙදරදී ළමයිත් එක්ක කතා කරන්න ඕන. අපි පොතේ කියනවා සොක්‍රටිස්ම කියලා තියෙනවානේ. ඔබේ දරුවන්ට අර පිරිමැස්ම ඉගැන්වුවා නම් සියල්ල ඉගැන්වුවාට සමානයි. ඔබේ දරුවන්ට අර පිරිමැස්ම ඉගැන්වුවේ නැත්නම් කිසිවක් කියන්නේ නැතුවට සමානයි කියන. මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා හිටු සොක්‍රටිස් කියනවා. ඒතර ඒකෙන් පේනවා ඒ කාලේ බුදුහාමුදුරු දේශනා කළ ඉතුරු කරන්න කියලා. ඇයි මේ කියලා තියෙන අවුරුදු 2600කට ඉස්සෙල්ලා? ඒ කියන්නේ එදත් මේක වටිනවා අදත් මේක වටිනවා. ඒකින්ද අපි මේ මුදල් කළමනාකරණය කරන හැටි අපි කියනවානේ අම්මලා තාත්තලා පාන් කාලා පුතාලට කේක් කන්න දෙන්න එපයි කියලා. අපි කන්නේ අද පාඩුවේ පරිප්පු වෙනවා ළමයිත් පාඩුවේ පරිප්පු කන්න ඕන. දැන් අම්මයි පාඩුවේ පරිප්පු කාලා පුතාලට දෙනවා කඩෙන් තියෙන ගෙනල්. එතකොට අර පිස්සා වගේ දේවල් ලංකාවේ කෑම නෙවෙයි. ඒව හදලා තියෙන ඉතාලිය මිනිස්සුන්ට එහෙට කන්නේ. හැබැයි ඒව කාලා මෙහි අපි ඊතර මහලොක් කෑමක් කෑවා කියලා. ඉතින් මේක බලන්න රුපියල් 1500ක් 1900ක් විතර දීලා අඩු ගාණට කියලා ගෙනල්ලා කන්න.
එක බනිස් ගෙඩිය රුපියල් 350යි කියලා මම දැකලා තියෙනවා සමහර කම්පැනි දාලා තියෙනවා. දැන් ලොකු කෑම හැටියට. මට අර ඕස්ට්‍රේලියාව මගේ යාළුවෙක් කිව්වා ලංකාවේ මේ සල්ලි හම්බුනාම පොෂ් කියලා ගිහිල්ලා කුණු කෑම කනවා කියලා. මේ කුණු කෑම කන රටක් මේ පොෂ් කියලා. ඉතින් මේක තමයි ඇත්ත தත්ත්වය. ඉතින් මේක අපි ළමයින්ට පුරුදු කරන්න ඕනේ. ඕක නෙවෙයි නියම තත්. ඒක තමයි තමන්ගේ ආදායම ලැබෙන විදියට පරිහරණය කරන්න. ආදායම් වියදම් සැලැස්මක් හදාගන්න. අයවැයලේ කියලා ගෙදරට හදාගෙන අපි කොහොමද ජීවිතේ ඔරොත්තු දෙන්නේ කියලා ළමයින්ට උගන්වන්න ඕන. අඩු මුදලකින් හොඳ වැඩිම ජීවිතේ. දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු විදුහල්පතිවරු. දැන් ඒගොල්ලන්ට අඩුම මුදලක් හම්බෙච්ච අයනේ. මගේ තාත්තා පෙන්ෂන් ගියේ විදුහල්පතිවරයාගේ රුපියල් 345 පඩියට. මම උපාධි ගුරුවරයෙක්ට පටන් ගත්තේ 430ට. හැබැයි 345 පඩියෙන් අපිට උගන්වලා විශ්වවිද්‍යාලයත් ඇරලා ගෙවලුත් හදලා තේරුමක් ගත්තා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි සතේට වියදම් කරලා තියෙනවා. අර පිරිමැස් මේ වැඩ කරපු හින්දා. එහෙම නැත්නම් හැම ගුරුවරයෙක්ම ඉස්සර අඩුම් පඩියක් ගත්තු කණ්ඩායමක්නේ. ඒතර ඒ වුණාට ඒගොල්ලෝ ළමයි විශ්වවිද්‍යාලවල වෛද්‍යවරු කරලා ඉංජිනේරු කරලා හැමදේම කරලා තියෙන්නේ අර මුදලින්. ඒ කියන්නේ වෙන කොහෙන්වත් ණයට අරන් නෙවෙයි. අර පිරිමැස්. මෙන්න මේ සංකල්පේ ඉගෙන ගන්න. දැන් අපි ඉගෙන ගත්තේ තාත්තලා අම්මලාගේ ඒ ටික. ඒක නිසා අපිත් අද කොච්චර සල්ලි දුණත් සල්ලි තුරයි කියලා සල්ලි වල නටන්නේ නැහැ. සල්ලි හොය තියෙනවා. සමහරවල් සල්ලි දුනම ඉන්න බෑනේ ඉවසගෙන මේක ඉවත කරගන්නක. ඉතින් ඒ තමයි මෝඩකම. අන්න ඒක සල්ලි තිබුණත් ඒක සරල ජීවිතයක් ගත කරන්න ඉගෙන ගත්තොත් තමයි සැබෑ ජීවිතය ගත කරා වෙන්නේ. එතකොට තමයි මේ රටක් උනත් දියුණු කරන්න පුළුවන්. සමහර අය වියදම ගැන, නාස්තිය ගැන, අර පිරිමැස්ම ගැන එම කතා කරන මේ දවස්වල හරි වියදම් අප්පා බලන්න ළමයි ඉස්කෝලේ යන්න ඕනේ, පන්ති යවන්න ඕනේ. මේ පඩියෙන් බෑ. මේක ඉතුරුවක් නෑ. බලන්නකෝ හරි මේ කියලා සිගරට් එකක් ඇද්ද ඇද්ද තමයි කතා කරන්නේ. බලන්නකෝ වැඩක් නෑ කතා කරේ යාළුවෙක් දාලා මේ කතා සමහර මොකද බෝතලයක් තියාගෙන ඉතින් ලොකු සාකච්ඡාවක් බලන්න වියදම වැඩි මේ ඉතුරුවක් නැහැනේ ලොකු සාකච්ඡා සමහර අල්ලපුවත් එක්කෙනත් එක්ක කතා කරගෙන ඉන්න බලන්නනේ මේ පඩියෙන් කොහොමද කරගන්නේ වැඩි වියදම් වැඩි කඩේට ගියම් බඩු ගණන් වැඩි අරේ කරාමේ ඇරලා අර නාන කරාමේ ඇරලා වතුර යන ඕගාලා දෙන්න වැට ළඟට වෙලා කතාව බලන්න නේද කොහොමද කරගන්නේ අරේ මේකේ සාකච්ඡා කරන්න වෙලා තමන්ට මේ වැඩ වැඩි මේ වෙලාව නෑ අරෝ මේව කාලේ කලමන කාලේ අර පරිස්සමට පාවිච්චි කරන ඒක ගැන කතා කරන්න වෙලාව තියෙනවා වැඩ කරන්න වෙලාව නෑ එහෙම ජීවිත කොච්චර තියෙනවද මීට පෙරත් ඔය කාරණාව අපි කිව්වා ජයනන්ද මහත්තයා ඔව් මේ මං හිතන්නේ අර පරිස්සම කියන එක බොහොම පොඩි තැන් වලින් පටන් ගන්න පුළුවන් දැන් මට මතකයි අපි පුංචි කාලේ පැන්සලක් කොට වුණාම ඒකට තව පිටිපස්සෙන් කෑල්ලක් ගහලා තව පාවිච්චි කරන කාලයක් මගේ පෞද්ගලික අත්දැකීම් කිව්වොත් දැන් බැංකුවට ගියාම අපි සල්ලි ගන්නකොට රිසිට් පතක් කියනවා. ওই රිසිට් පත බොහොම වෙලාවට විසි කරනවා. දැන් අපි කරන්නේ රිසිට් පත ගෙනල්ලා ක්ලිප් එකකට ගහලා කහුව කරනවා. ඒතර ඒක අපි ගණන් හදනවා. සමහරවිට කඩේට යනකොට අවශ්‍ය කඩේ ගන්න ඕන බඩු ටික ඒකේ ලියලා දෙනවා. ඒතර අපි ඒකනුත් වැඩක් ගන්නවා. ඒතර මම මේ කියන්න හදන්නේ කුණු කියන එකත් අපද්‍රව්‍ය කියන එකත් සම්පතක් අපි ඒක හරියට පාවිච්චි කරන්න ඕන. මං ආයි නැවත වතාවක් මගේ පෞද්ගලික අත්දැකීම දැන් අපි අපේ ගෙදර වත්තේ කුණු කිසි දෙයක් අහක දාන්නේ නැහැ. එක්කව කරලා කළු පාට පොලිතීන් එකකින් වහලා කොම්පෝස්ට් කරනවා. එතකොට ඕකට තව දෙයක් කරන්න පුළුවන්. ඔය කොම්පෝස්ට් එකට පිටින් ඉන්න පණුව එක්කව ගලා අරකට දානවා. ඒතර ඒ පණුව කරන්නේ කොම්පෝස්ට් වෙච්ච දේ ඒගොල්ලෝ කාලා ඒගොල්ලන්ගේ ශ්‍රාවයන් පිට කරනවා කොම්පෝස්ට් එකට. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලැක් ගෝල්ඩ් කියලා. ඒ කියන්නේ කොම්පෝස්ට් වලට වඩා සාරවත් ඒක. ඊළඟට මම තව කරනකොට තමයි මාර්ග මාකට් එකෙන් ගිහිල්ලා මාළු බඩවල ගෙනවා ගෙදරට. ගිහලා බැරල් එකට දාලා අකුරු පොඩ්ඩක් දිය කළා දාලා මාස දෙකක් තියෙනවා. හැබැයි පළවෙනි මාසේ ගඳයි ඉඩකඩ නැත්තම් ඒවල කරන්න බෑ. දෙවෙනි මාසේ වුණා හොඳ පෝරක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆිෂ් මිල් කියලා. අපි කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කළා ෆිෂ් මිල් මෙහෙ ගේනවා ඇමරිකාවේ ඉඳලා. අර මේ සාමාන්‍ය වතුර භාජනයකට කියන්නේ අපි දා වක්කන පෝච්චි කියන්නේ මොකද්ද මල් බාල්දියකට එක කෝප්පයක් දැම්මම ඇති අරකට පෝර හැටියට. දැන් මම කහවවල තියෙනවා අඩි 5ක් උසයි කහගහ. කිසිම රසායනික පොරක් දාලා නැහැ. ඒ නිසා මේ රසායනික පොරක් කියන එක මිත්‍යාවක්. හැබැයි මම දන්නවා මගේ යාළුවෝ ඉන්නවා මේ විශ්වවිද්‍යාලවල
පස පිළිබඳ මහාචාර්යවරු ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ මේ වැඩි කරන්න පුළුවන් කියලා. මොකද පෝර දාන එක බොහොම කෙටි කාලීන. අපි ඒකෙන් නැති කරනවා අපේ පස. පණුව ටික මැරෙනවා, ශුද්ධ ජීවි මැරෙනවා. ඒගොල්ලෝ තමයි පස ආරක්ෂා කරන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් අපි මේ රසායනික පෝර භාවිතයෙන් එළියට එන්න ඕන. ඒතර පසගෙන ආයි දිරායන අපද්‍රව්‍යන කතා කරාම දිනකට මෙට්‍රික් ටොන් 2100ක් ලංකාවේ මේ දිරායන අපද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. ඒක ප්‍රවාහනය කරන්න එක මෙට්‍රික් ටන් එකකට රුපියල් 1500ක් යනවා. එතකොට ඒක දිනකට වියදම මිලියන 3.15යි ලංකාවේ ගුණ ට්‍රාන්ස්පෝර්ට් කරන්න විතර. එතකොට ඔය කුණු ටික අපිට ගෙදරට රඳව ගන්න පුළුවන් කුණු ටික මේ අපි යවන්න වියදම් කරා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා හැම ගෙදරකම කුණු ටික අහක දාන්න එපා. ඒක කොම්පෝස්ට් වලට හරවන්න කියන එක. වසරකට ඉතුරු කරන්න පුළුවන් මිලියන 1134ක්. එළියට දෙන්නේ නැත්තම් කුණු. අපි අපේ ගෙදර අපි එළියට දාන්නේ පොලිතීන් විතරයි. ඒක කරන්න පුළුවන් වැඩක්. ඒතකොට දැන් ඕකම තව පැත්තක් තියෙනවා. අපි ගෑස් පාවිච්චි කරනවා මේක කරනවා. දැන් අපි අපේ ගෙදර අපි පාවිච්චි කරනවා ජීව වායු යුනිට් එක. ඒතකොට කුස්සියේ තියෙනවා මුළුතැන්ගේ කිව්වාගේ තියෙනවා ලිප් 3ක්. ඒ ලිප් 3න් එක ලිපක් පාවිච්චි වෙන්නේ ජීව වායු. ඒ කියන්නේ අපේ ගෙදර අපි 3න් එකක් LPG පාවිච්චිය නතර කරනවා. එතකොට ගෙවල් මිලියන 5ක ඉතුරු කරොත් කොහොමද? මම ඒ ගැන කියන්නම් ගාන කොහොමද කියලා. එතකොට ලංකාවේ ගේනවා 2018 LPG මෙට්‍රික් ටන් 4,41,000. ඒ මෙට්‍රික් ටන් එකක් වෙනවා සම්පූර්ණ වියදම වෙනවා මිලියන 62,920ක්. එතකොට මේකෙන් දැන් මම කියන දේ කරොත් 3න් එකක් බේර ගන්න. අපි එළියට කුණු දාන්නේ. අපේ ගෙදර කුස්සියේ කපලා දාන්න යනවා ජීව වායු එකකට. හාල් ටික හේදුවත් යන්නේ ඒකට. නිකන් කාපු පිගාන හේදුවත් යන්නේ ඒකට. කිසි දෙයක් අහක යන්නේ. එතකොට මේකෙන් අපිට ඉතුරු කරන්න පුළුවන් නිවාස වල පරිභෝජනයෙන් මෙට්‍රික් ටන් 3,80,56ක් ඉතුරු කරන්න පුළුවන් අවුරුද්දකට. ඒක මේ සල්ලි වලට අවුරුද්දකට ගණන් බැලුවොත් මිලියන 15,880. ඉතින් මම ආයෝජනය කරනවා පුළුවන් නම් හැම ගෙදරකම ජීව වායු එකක් හදන්න. හැබැයි හැමතරම කරන්න බෑ. පොඩි එක නම් කරන්න බෑ. ලොකු තරමක අඩු ගන්න පොයිසස් 30ක් තියෙනවා මේ වැඩේ කරන්න පුළුවන්. රටක් හැටියට මේ වගේ වෙලාවක අපේ ජයමාවත රැඳිලා තියෙන්නේ පුළුවන් තරම් අපනයන වැඩි කර ගැනීමෙන්. එතන මෙහෙම ප්‍රගතියක් පහුගිය කාලේ පෙන්වුවා. අර පළමු රැල්ල ආපු වෙලාවෙත් ආනයන සීමා වුණා. අපනයන යම් තරමක දේවල් ඒවා සිද්ධ වුණා. අඩාල වුණත් යම් බාධක මැද්දේ කරගෙන ගියා. පුළුවන් තරම් අපි ලෝකයට විකුණන්න ඕන. ගන්න එක අඩු කරන්න. අන්න ඒක තමයි වැදගත්ම දේ. ගෙන්නන එක නිස්කාරණේ පිටරටට ඇදිලා යන ධනය නවත්ත ගත්තොත් ඒකත් ලොකු දෙයක්. ඔබතුමා කිව්වා සීනි ගැන කතාව. අපි හකුරු හදලා කිතුල් වලින් ඒවා ඔක්කොම රට යවන්න ඕනේ නෑ. හැබැයි සීනි වලට යන ධනය කොටසක් හරි අපි ඉතුරු කරගත්තොත් ඒක මහා ධනස්කන්ධයක්. ඒ ඉතුරු කර ගැනීමයි වැදගත් වෙන්නේ. කොටසක් නෙමෙයි අපිට මේ අපනයනය කරන්න පුළුවන් මට්ටමකට යනවා. ඒකයි අපි අර කීප සැරයක් කිව්වේ ප්‍රතිඅපනයනය කරන්න දෙන්න එපා කියලා. ලංකාවේ දැන් මීතෙල් කියන එක ලංකාව දන්නේම නැති දෙයක්. දැන් මීතෙල් ටික අපි හදාගත්තොත් එහෙම තෙල් වර්ග වලින් හොඳම තෙල් වර්ගය තමයි මීතෙල්. අපි අතීතයේ මීතෙල් පාවිච්චි කරලා තිනවා කෑමට ගන්නට පුළුවන්. නමුත් මේ කලාපයේ තියෙන රටවල් වලින් හොඳම මීතෙල් තියෙන ලංකාවේ තමයි කෑමට ගන්න පුළුවන් මීතෙල් තියෙන. ඉතින් මේක බෝතල් කරලා විකුණන්න පුළුවන් දින වකවානු නැතිව. දැන් මේ බුදුදහමෙත් කියලා තියෙන්නේ අර අංගුත්තර නිකායේ පැහැදිලිව තියෙනවා එකතු කරන ධනෙන් 4න් එකක් තමන්ගේ පරිහරණයට අරන් 4න් දෙකක් තමන්ගේ කටයුතු වලට කර්මාන්ත කටයුතු වලට යොදලා 4න් එකක් අපි තැම්පත් කරන්නට අවශ්‍යයි අපේ අනාගත ව්‍යසනයක් වෙච්ච වෙලාවේ පාවිච්චි කරන්න. මිසක් ණය විදියට ගන්න නෙමෙයි කියලා. මේකදී හසන්ත කියන්න ඕනේ කාරණේ තමයි මේ අර පිරිමැස්ම කොයි විදියට කළමනාකරණය කරනවද කියනවා නම් අතීතයේ පවුලක හිටිය ළමයි 9ක් 10ක් හිටියා.
මේ ලංකාවේ දැන්ට පෝසත්ම පුද්ගලයා කවුද? එතුමාගෙන් අහනවා මේ ළඟදී ඔබතුමාගේ මුදල් කළමනාකරණය ඉගෙනගත්ත විශ්වවිද්‍යාලය කියන්නේ කියලා. එතුමා ටිකක් කියලා කල්පනා කරලා කියනවා මම මුදල් කළමනාකරණය ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. නෑ කියන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ කවදාවත්. ලොකු ආතතියක් පීඩනයක් තියෙනවා දැක්කෙත් නෑ. අපේ පවුලේ ළමයි 11ක් හිටියා. හැමෝම ඉගෙන ගන්න සියලු දෙනා දුන්නා. තාත්තා බොහොම පොඩි රස්සාවක් කරේ. හැබැයි නෑ කියන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ. මෙතන තමයි අපේ අර පිරිමැස්මයි ආරක්ෂාවයි ඔක්කොම රැඳිලා තිබ්බ තත්වයේ තිබ්බේ. ඒක නිසා අද මේ අපි ණය සංස්කෘතියකට ඒ අපේ ආකල්පවල සම්පූර්ණ වැරදි මාර්ගයක යන්නේ. විවාහ උත්සවයක් ගන්නකො. එකතු කරන ඊට පස්සේ අවුරුදු 5ක් 10ක් නම් තමන් උපේන සියල්ලමයි ණය මුදල ගෙවන්න යනවා. ප්‍රී ෂූටින් කියලා මේ මං අහන්නේ මේ ළඟදී එක විවාහ උත්සවයක් ගැන මං ඇත්තට ලිපි පෙළක් පළ කරා මේ සතියන්ත පත්තරවල මේ විවාහය කාගේද කියලා. මේක කිසිම ආගමකට අයිතිත් නෑ. ඒ කියන්නේ දැන් මුස්ලිම් ආගමක විවාහයකට ගියාම අපි වෛද්‍යවරයෙක්ගේ ඒක මුස්ලිම් විවාහයේදී සංගීතය නෑ. ඒකේ මුස්ලිම් සංස්කෘතියක් තියෙනවා. දෙමළ විවාහයකට ගියාම සංගීතයක් නෑ, මස්මාලුත් නෑ, අරක්කුත් නෑ. මුස්ලිම් විවාහවලත් අරක්කු නෑ. එතකොට වියදම ඉතාමත්ම අඩුවෙන් ඒ අපේ විවාහයකට ගියාම බෞද්ධ විවාහයකට අර පූර්වයේ චාරිත්‍ර ටික ඇරෙන්න සංගීතේ ගහගෙන මස්මාලු කාගෙන ඒකේ ඉන්නත් බෑ, කතා කරන්නත් බෑ, එළියට ගිහලා කතා කරන්න ඒ තරම් සද්දේ. මේ අපේ මොන සංස්කෘතියක්ද මේ බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි මෙතනදී කළමනාකරණය සහ පරිශ්‍රම සම්බන්ධයෙන් මගහැරපු දෙයක් තියෙනවා. ඒ තමයි කාල කළමනාකරණය. කාලය අද කළමනාකරණය කරන්න බැරි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේක්ෂා කළමනාකරණය කරගන්න බැරි හින්දා. ඒක නිසා අර ගෙදරකින් පණිවුඩේ අපෙන් විමසීමක් කරපු මවට අපි කියන්නට අවශ්‍යයි. අපි සියලු දෙනාම පවුල් හැටියට එකතු වෙලා අපේක්ෂා කළමනාකරණයයි, කාල කළමනාකරණයයි, මුදල් කළමනාකරණයයි, ඉතුරු සම්පත් කළමනාකරණයයි කියන සියල්ල විමසිය යුතු යුගයක අපි මේ වෙලාවේ ඉන්නේ. මං හිතන්නේ මේ දැනුම් තේරුම එතුමිය විතර වැදගත් දෙයක්. මාධ්‍ය වලින් මේ දැනුම් තේරුම් අපි නැවත සමාජයට ජනගත කරලා ජන විඥානේ නිවැරදි යනට ගෙනියන්න අපිට කරන්න තියෙන එක දෙයයි මම පටන් ගන්නකොටම කිව්වා වාගේ අපේ අතීතයේ තිබ්බ සભ્યත්ව ජන විඥානේ නැවත සමාජ ජනගත කිරීමයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. අර මේ වෛද්‍යතුමා කිව්වා මීතෙල් ගැන. මීතෙල් එකම මී ගස් කියන එක ලොකු වැදගත්කමක් තියෙන එකක්. සුදු ඉස්සලම් කරපු වෙලේ මී ගස් කපන එක පෝර දාන එක වළක් ගන්න. මී ගස් වෙනකොට වවුල වෙනවා මී කන්න. ඒගොල්ලෝ පෝර දානවා වැවට පොහොර ಜಾති දෙකයි කොළ වලින් එන පොහොරයි අර වසුරු වලින් එන පොහොරයි. ඉතින් හරිනම් අපි හැමතැනම ඉවුරු අයිනේ මීගස් හිටවන්න ඕනේ කාලේ. කුඹුරක් උගස් තියලා ජංගම දුරකථනයක් ගත්ත කෙනෙක් ගැන මීට පෙර දොරමඩලාවේ කිව්වා මතක ඇති ඒක මම ඒ කියන්නේ කුඹුරු උගස් තියලා තියෙන ලක්ෂ එකමාරක ජංගම දුරකථනයක් බලන්නකෝ අපේ ආසාවල් ඔබතුමා කිව්වනේ අපේ උමනාවල් ගැන මගුල් ගෙවල් ගැන කිව්වා මේවා වෙන දවසක දොරමඩලාවේ කතා කරනදල මහාචාර්යතුමා හැම උදාහරණ සහිතව කලින් කියලා තියෙනවා. දැන් ඔය වියදම් කරන්නේ ප්‍රී සූට් වලට අරවටම කියලා සමහරු තමන්ගෙම සල්ලි සමහරු වියදම් කරන තමන්ගෙම සල්ලි නෙමෙයි. තාත්තනේ කඹුරලා ගිහිල්ලා ගාටලා බස්වල කෝච්චිවල එලිලා ගිහින් 55 60 වෙනකොට විශ්‍රාම ගන්න වයසට එනවා එකතු වෙනවන්නේ EPF හරි ETF හරි මොනවා හරි එකතු වෙච්ච ටිකට ගානට වැඩේ ලෑස්ති කරලා තිනවා දුවලා පුතාලාගේ මගුල් ගෙවල් ටික. ඒගොල්ලෝ ඒව ගන්නෙ නිකන් ආයි මහා ධන කුවේර. අනේ අර තාත්තා ජීවිත කාලයක් පුරා මහන්සි වෙලා අන්තිමට ඉතුරු වුණ දේ තමයි අර මුදලෙන් හම්බෙන ඉතුරු වෙච්ච ටික. ඔක විශ්‍රාමික ජීවිතයකත් ඒක වියදම් කරන්න ඒකටම හදා ගන්නවා. සමහර ළමයි ඒව ගැනත් අපි කතා කරන්න ඕන මහාචාර්යතුමා දවසක නේද? හැබැයි ඔක බැලුවම COVID-19 ආශිර්වාදයක් ওই පැත්තෙන් බැලුවම. වියදම් අඩු කරනවා. ඔව් කොවිඩ් කාලේ බොහොම සරලව ඉතින් කරන දෙකම එහෙම තමයි. මගුල් ගෙවල් මල ගෙවල් ඔක්කොම මොන జగත මලත් කවුරුත් දන්නේ ඉවරයි. හොඳයි පරිස්සම සහ අර පරිස්සම කතා කරන්න බොහෝ දේවල් තිබුණත් අපිට කතා බහ නවත්තන්න සිද්ධ වෙනවා. අදට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනේ මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ සභාපතිතුමා ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට එතුමා ක්‍රියා කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය දයාරුණ අතුකොරළ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රවින්ද්‍ර ජයනන්ද මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් දොරමඩලාවෙන් හමුතු සමු ගන්නවා. බැලමට ආයිබෝන්.
සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි විශ්මිත විශ්වය විභව ශක්තියම ආලෝකය වේ අරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසිදිසි